විජයග්‍රහණේ කඩයින් පසක් කරගත් සක්‍රීය අධ්‍යාපනයේ ස්වර්ණකාලීන ගවේෂකයා සක්‍යා ජයග්‍රහණේ සමූහ තීර්ථ යාත්‍රාව. තනියත් තරුණ ජීවිතයේ සංගමයක් අපි ඔබට ගෙනෙන සාමාන්‍ය පෙළ අපස සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාවේ අද අපි ඉදිරිපත් කරන්න යන්නේ ගණිතය පිළිබඳව සම්මන්ත්‍රණය. ඔයගලගේ ජීවිතයේ ඊටමත් වැදගත් කඩවි විභාගයක් ලබන සතිය ආරම්භ වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අපේ මේ අධ්‍යාපන සත්කාරය නොමිලේ ඔබ වෙත ගෙනෙන්නේ සක්‍යා ආයතනය දිවයිනේ අපි ටියුෂන් සංස්කෘතියේ මුල්ම කාලේ මේ සක්‍යා ආයතනයේ බණ්ඩාරිසානායක ගුරු මහතා විසින් හඳුන්වා දීලා අද ඒකේ දෙවෙනි අදියරට ඇවිල්ලා ඕගොල්ලෝ දැන් හුඟක් වෙලාවට මේ COVID-19 වසංගතය නිසා ගෙදරට කොටු වෙලා පන්ති යන්න බැරුව මේ වගේ Zoom තාක්ෂණයෙන් එහෙම නැත්නම් අන්තර්ජාලය ඔස්සේ තමයි හුඟක් වෙලාවට ඕගොල්ලෝ අධ්‍යාපනය ලබා ගන්න. ඉතින් ඒ සඳහාත් අපි සක්‍යා ආයතනයේ හුඟක් පුරෝගාමී මෙහෙයක් ඉටු කරා අපේ Learn Online වැඩසටහන් මාලාව සහ මේ වගේ අන්තර්ජාතික අධ්‍යාපන ක්‍රම ඔස්සේ. ඊළඟට අපි හයෙක් වෙලා ඉන්නවා තරුණ ජීවිතීන්ගේ සංගමය. ඔයගොල්ලෝ සමහරලාට මේ දවස්වල විභාග ආතතිය යටතේ විභාගයට කඩිනමින් සූදානම් වෙනවා ඇති. මේ විභාගය අවසන් වුණාට පස්සේ ඔයගලන්ට පුළුවන් වෙන අපේ තරුණ ජීවිතීන්ගේ සංගමයට ඇතුළත් වෙන්න. ඔයගලන්ගේ විවේකයේ අර්ථාන්විතව ගත කරන්න තෝතැන්නක් කරගන්න තමයි තරුණ ජීවිතීන්ගේ සංගමය ඔයගලන්ට ආරාධනා කරන්නේ. ඇත්තටම ඔයගොල්ලෝ කී දෙනෙක් ඉන්නවද දන්නේ නැහැ මෙතනින් ස්වභාවික වනාන්තරවලට සිංහරාජය වගේ වනාන්තරවලට ගියේ. ඔයගොල්ලෝ විද්‍යා විෂයයට ඔයගොල්ලෝ හදාරනවා. ඒ වගේම අවට ඉන්න දැන් හුඟක් අය වනාන්තරයට ගියාම ඒගොල්ලෝ කියන්නේ අපි ගස් දැක්කා කියලා. ගස් නෙමෙයි ගස් අඳුර ගන්න පුළුවන් ඉන්න ඕනේ. ඒකේ ඉන්න සත්තු කී දෙනෙක් අඳුරනවද දන්නේ අපේ අවට ඉන්න පොඩි පොඩි කුරුල්ලෝ දෙමලිච්චා පොල්කිච්චා වගේ කුරුල්ලෝ. ඉතින් ඒ වගේ ඒවා හඳුනා ගැනීමේ ක්‍රමය කොහොමද ඒගොල්ලන්ට ආදරයක් ඇති කරන්නේ මේ පිළිබඳ හුඟක් කරුණු අපි තරුණ ජීවිතයේ සංගමය යටතේ සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ සක්‍යා ආයතනයේ මගින් මේ තරුණ ජීවිතයේ සංගමයේ ඒගොල්ලෝ ඊළඟ දැනුවත් කරන්න යන උසස් පෙළ මේ සාමාන්‍යයෙන් පස්සේ උසස් පෙළ විභාගයට ඕගොල්ලෝ විෂය තෝරා ගැනීමේදී සැලකිලිමත් යුතු කරුණුත් අපි ඔබට ඉදිරියේදී ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එමනම් වැඩි කල නොගිහින් අපි ඔබට සුබපතනවා මේ විභාගය අපේ සම්මන්ත්‍රණ මාලාවත් උපයෝග කරගෙන ඔයගලන්ට ළඟ එන විභාගය ඉතා විශේෂ ලෙස ජයග්‍රහණය කරන්න ලැබෙන්නේ කියලා අපි සක්‍යා ආයතන වෙනුවොත් ඒ වගේම ශ්‍රී ලංකා තරුණ ජීවිතයේ සංගමයෙන්ුත් මම සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ විභාගයෙන් උසස් ලෙස සමත් වෙලා මේ සක්‍යා ආයතනයේ පැවැත්වෙන උසස් පෙළ වාණිජ්‍ය කලා විද්‍යා තාක්ෂණ විෂය ධාරාවන්ට එකතු වෙලා පන්ති වලට එකතු වෙලා ඔයගලන් උසස් අධ්‍යාපනයේ සාර්ථක කරලා ලංකාවේ ඉන්න ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බවට ලෝකේ ජය ගන්න පුද්ගලයෙක් බවට පත් වෙන්නත් ඔයගලන්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද දේශනය අපි ඔබට ඉදිරිපත් කිරීම සඳහා ඔබට මම හඳුන්වා දෙන්න යන්නේ ලංකාවේ ඉන්න කීර්තිමත් ප්‍රවීණ ආචාර්යවරයෙක්. ඔහු ඇත්තරම මගේ පන්ති ඇවිල්ලා දැන් ඊට පස්සේ උපාධිය අවසන් කරලා මේ දවස්වල උපකාරක පන්ති ක්ෂේත්‍රය ඒ වගේම අපේ තරුණ ජීවිතයේ සංගමයේ නිලධාරී මණ්ඩලයේ සමාජිකයෙක් වශයෙන් ඉන්නවා. අද ගණිත විෂය පිළිබඳව ඔබට මේ දවස්වල හුඟක් ගැටලු තියෙනවා ඇත. ඒතර ලංකාවේ හුඟක් අයට ගණිතය අමාරුයි කියනවනේ ගණිත ෆෝබියාවක් තියෙනවනේ. නමුත් ගණිතය අනිවාර්ය විෂයක් වෙලා තියෙනවා. ඉතින් මේ අමාරු විෂය රසවත්ව කියලා දෙන්න මම ඔබට ආරාධනා කරනවා ලහිරු කදිරුගමුවට. බොහොම ස්තුතියි මහාචාර්ය හිරාන් අමරසේකර මහත්මයාට. ඒ වගේම මගේ ගුරුතුමා. මම A level පටන් ගත්තෙත් හිරාන් සර්ගෙන්. ඉතින් අපි අද මේ සම්මන්ත්‍රණය පවත්වන්නේ තරුණ ජීවිතයේ සංගමයේ විසින් තමයි අපි මුලින්ම මේ සම්මන්ත්‍රණ මාලාව පවත්වනවා කියලා තීරණය කරලා සක්‍යා ආයතනයට කතා කරලා අපි සක්‍යා ආයතනයට කිව්ව ගමන් සක්‍යා ආයතන අපිට කැමති වුණා සම්පූර්ණ අනුග්‍රාහකත්වයේ දක්වන්න. අද අපේ 3 වෙනි දවස ගණිතයේ විෂය මාලාව තමයි අද සම්මන්ත්‍රණය මගින් අපි පවත්වන්නට හදන්නේ. අද මම කියලා දෙනවා මේ අවුරුද්දේ 2020 දැන් තියෙන්න තිබුණේ දෙසැම්බර් ඒ වුණාට දැන් තියෙන්නේ මාර්තු පළවෙනිද පටන් ගන්න ගණිතය විෂය අපිට 8 වෙනිදා ලියන්න හම්බ වෙන්නේ. ඒ දවසේ ඔයාලට හම්බ වෙන පේපර් එකේ මොනවද Taman තෝරගන්න ඕනි ප්‍රශ්න, ඒ වගේම ප්‍රශ්න වලට උත්තර ලියද්දී මොනවද Taman සැලකිලිමත් විය යුතු කරුණු සහ අද අපි කතා කරනවා
සම්පූර්ණ ගණිතීය ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න 10ක්. ත්‍රිකෝණමිතිය අමාරු වෙන්න පුළුවන් සමහර ළමයින්ට. ජ්‍යාමිතිය අමාරු වෙන්න පුළුවන්. එතකොට ප්‍රතිශත ගැටලු අමාරු වෙන්න පුළුවන්. ඒ වගේ සමහර ගැටලු තියෙන්න පුළුවන්. ඒ කොටස් එක්ක අද සම්පූර්ණ කොටස් ටික අපි සාකච්ඡා කරනවා ගණිතීය විෂය ධාරාවට අදාළව. රයිට්. අපි එහෙනම් පටන් ගමු. අද අපි මේ සෙමිනාර් එක කරන්නේ mathematics.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මගේ පේපර් එක. ඔයාලට දැනට පේපර් එක හම්බෙලා නැත්නම් mathematics.lk සයිට් එකට ගිය ගමන්ම පළවෙනි පෝස්ට් එක විදිහට තියෙන්නේ පේපර් එක. ඒක ඔයන්න ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ වෙද්දි පේපර් එක හම්බුනේ නැති ළමයි ඉන්නවා නම්. රයිට්. මේ සම්මන්ත්‍රණ මාලාව සම්බන්ධව මොනවා හරි දැනගන්න අවශ්‍ය නම් සහ මේ ගණිතයේ විෂයට අදාළව මොනවා හරි කරුණු දැනගන්න ඕයි නම් මාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකය මෙතන පේනවා ඔයාලට. ඔය නම් ඒක දාගන්න පුළුවන්. අද ප්‍රශ්න 10ක් ප්‍රස්ථාර, ප්‍රතිශතය, ජ්‍යාමිතිය, සමගාමී සමීකරණ, වර්ගජ සමීකරණ සහ සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි ඇතුළු රචනා ප්‍රශ්න 10ක් සාකච්ඡා කරනවා. ඒ වගේම කෙටි ප්‍රශ්න පත්‍රයක් සහ ඒකට අදාළ පිළිතුරු පත්‍රයක් ඔයාලට මම ඩවුන්ලෝඩ් කරගන්න වෙනමද දෙනවා. රයිට්. මෙතන මම දාලා තියෙන්නේ ප්‍රශ්න පත්‍ර ව්‍යුහය සම්බන්ධව. මම මුලදීම ප්‍රශ්න පත්‍ර ව්‍යුහය සාකච්ඡා කරන්න යන්නේ නැහැ දරුවනේ. මොකද ඒකට හේතුව ප්‍රශ්න පත්‍රයේ ගැටලු පිළිබඳ දැනුමක් නැතුව මම ඔයාලට මේ කොටස සාකච්ඡා කළ තේරුමක් නැහැ. අවසානයේදී මම සම්මන්ත්‍රණයේ මැදකදී සහ අවසානයේදී ගණිතයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ගැනත් ගණිතයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගැනත් රචනා ප්‍රශ්න පිළිබඳව සහ කෙටි ප්‍රශ්න පිළිබඳව මම හැඳින්වීමක් කරනවා. අපි මේ කොටස ගැන ඉදිරියට සාකච්ඡා කරමු. ඒ කියන්නේ මේ මැදකදී මේ සෙමිනාර් එකේ මැදකදී ඔයාලට දැනගන්න පුළුවන් රචනා ප්‍රශ්න පත්‍රයේ තෝරගන්න ඕනි ප්‍රශ්න මොනවද? ඒ වගේම වැඩිපුරම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න මොනවද? සහ කෙටි ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට Tamanට හම්බ වෙන ප්‍රශ්න මොනවද කියන දේ ගැන අපිට දැනගන්න පුළුවන් මේ සෙමිනාර් එක මැදදී. රයිට්. අපි එහෙනම් පළවෙනි ප්‍රශ්නයට යමු. පළවෙනි ප්‍රශ්නේ විදිහට මම සාකච්ඡා කරන්නේ අද ප්‍රස්ථාර ගැටලුව. ප්‍රස්ථාර ගැටලුව අපිට ප්‍රස්ථාර ගැටලුවේදී සාමාන්‍යයෙන් ප්‍රස්ථාර ගැටලුව ආශ්‍රිතව අපිට ප්‍රස්ථාර වර්ග දෙකක් ඉගෙන ගන්න හම්බ වෙනවා. එකක් තමයි සරල රේඛීය ප්‍රස්ථාර, අනිත් එක තමයි වක්‍ර ප්‍රස්ථාර. සරල රේඛීය ප්‍රස්ථාර කියලා කිව්වහම ලේසියි. y = mx ධන c සහ y = mx කියන ප්‍රස්ථාර වර්ග දෙක තමයි අපිට ඉගෙන ගන්න හම්බ වෙන්නේ. ඒවා අපි රේඛාණී අදින්නේ නේ. සරල රේඛීය ප්‍රස්ථාර වල රේඛා අදින්න තියෙන. ඊට පස්සේ වක්‍ර ප්‍රස්ථාර හම්බ වෙනවා. අපි ඒවට වර්ග සමීකරණ තමයි භාවිතා කරන්නේ. වර්ග සමීකරණ ආශ්‍රිත වක්‍ර ප්‍රස්ථාර කොටසක් තමයි රචනා ප්‍රශ්න වලට එන්නේ. කෙටි ප්‍රශ්න කොටසේදී අනුක්‍රමණයේ අන්තක්ඛණ්ඩය ගණනය කරන්නට අපිට හම්බ වෙනවා කෙටි ප්‍රශ්න කොටසේ සරල රේඛීය ප්‍රස්ථාර. මෙතන මම දීලා තියෙන්නේ වක්‍ර ප්‍රස්ථාර ආශ්‍රිත ගැටලුවක්. රයිට්. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නය ඔයාලට ටියුට් එක බලන්න පුළුවන් නම් ටියුට් එක බලන්න. මම මෙතන ප්‍රසන්ටේෂන් එකෙත් මෙතන දාලා තියෙනවා. එතකොට ප්‍රසන්ටේෂන් එකේදීත් මම ප්‍රස්ථාරයේ අඳින විදිය ගැන වෙනම කතා කරනවා. ටියුට් එක ඩවුන්ලෝඩ් කරගන්න හරි නැත්නම් හම්බුනේ නැති දරුවෙක් ඉන්නවා නම් කවුරු හරි mathematics.lk වෙබ්සයිට් එකට ගියාම පළවෙනි පෝස්ට් එක විදිහට තියෙන පේපර් එක, සක්කයගේ පේපර් එක තියෙන්නේ. ඒ පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් ගෲප් වලට මම දාලා තියෙනවා. එතනින් ගන්නත් පුළුවන්. රයිට්. පළවෙනි ප්‍රශ්නේ විදිහට තියෙන්නේ y යනු xc වර්ග ශ්‍රිතයක් වේ. xc අගය කිහිපයකට අනුරූප y තුලත් අසම්පූර්ණ වගුවක් පහත රූපයේ දැක්වේ කියලා දීලා තියෙනවා. මෙතන ඔයාලට දීලා තියෙනවා අගයන් කිහිපයක් ඔයාලට බලා ගන්න පුළුවන්. අගයන් කිහිපයක් දීලා තියෙනවා. x වලට අදාළව y හි අගයන් පේලියට දක්වලා තියෙනවා. ඍණ 1 ධන 6, බිඳුවේ ධන 1, ධන 1 ඍණ 2, ධන 2 ඍණ 3, ධන 3 ඍණ 2 සහ එක හිස්තැනක් තියෙනවා මම උතන කහ පාටට දක්වලා. ඒ වගේම 5 6 කියලා තියෙනවා. දැන් ওই හිස්තැනට සම්පූර්ණ කරන්න නැත්නම් හිස්තැනට අදාළ y හි අගය ගන්න නම් අපිට ක්‍රම දෙකක් එනවා ප්‍රශ්න පත්‍රයේ. එකක් තමයි ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙන වර්ග සමීකරණයේ සුළු කරලා y සඳහා අගය ගන්න පුළුවන්. නමුත් මෙතන තියෙන කොටසේ තමයි මේ තියෙන ගැටලුවේදී අපිට එහෙම සමීකරණයක් දීලා නැහැ. මේක වෙනස් ගානක් 2018 O level paper එක බැලුවොත් එහෙම 2018 O level paper එක කරලා තියෙන දරුවෙක්ට මේ ප්‍රශ්නය ගැන අවබෝධයක් ඇති. මේ ප්‍රශ්නේ උත්තර ලියන්න තියෙන්නේ සමමිතිය සැලකීමෙන්. බලන්න මේක දෙපස සැලකුවොත් එහෙම අපිට තියෙන්නේ ඍණ 1 ධන 6 බිඳුවේ ධන 1. ඒ වගේ මෙතන බලන්න ඍණ 1 ධන 6. ඍණ 1 ධන 6 තියෙනවා.
ඍණ 1 ධන 6 තියෙනවා. ඒ වගේම බිඳුවේ ධන 1 තියෙනවා. ධන 1 ඍණ 2 තියෙනවා. අනික් පැත්තෙන් බලාගෙන ගියොත් එහෙම ධන 5 ධන 6 තියෙනවා. හිස්තනක් මෙතන තියෙනවා. මේ හිස්තනට අදාළ සංඛ්‍යාව තමයි අපි හොයාගන්න ඕනින්නේ. ධන 3 ඍණ 2 දක්වලා තියෙනවා. සමමිතිය සැලකුවොත් එහෙම දෙපැත්තෙම තියෙනවා 6 තියෙනවා. මේ පැත්තේ 6 තියෙනවා. මෙතන හිස්තන නිසා මම ගැන කියන්න යන්නේ නැහැ. ඊළඟට තියෙන්නේ ඍණ 2 සහ ඍණ 2. එහෙනම් අපිට මේකේ සමමිතිය සැලකුවොත් එහෙම මේ අගයම තමයි මෙතෙන්ට එන්න ඕනේ. එහෙනම් හිස්තනට අදාළව එන්නට ඕනින්නේ මෙතන ධන 1යි කියලා. ධන 1යි කියලායි මෙතන හිස්තනට අදාළ වෙන්න ඕනින්නේ. ධන 1යි කියලා හිස්තනට අදාළ වෙන්න ඕනින්නේ. දැන් අපි මෙතන හිස්තනට අදාළව ධන 1 පිළිතුර ගත්තොතින් ධන 1 පිළිතුර ගත්තොතින් අපිට ප්‍රස්ථාරය නිර්මාණය කරන්නට පුළුවන්. ඒ කියන්නේ අපි මෙතන y සමාන x සමානයි 4 වෙන විට y ගේ ධන 1යි කියලා ගන්නවා. ඊළඟ ප්‍රශ්නේ විදියට අපෙන් අහලා තියෙන්නේ සමමිතික අක්ෂ පද්ධතිය සහ සුදුසු පරිමාණයක් යොදා ගනිමින් වර්ග ශ්‍රිතෙහි ප්‍රස්ථාරය ඉහත අගයේ වගුව අණුව ප්‍රස්ථාර කඩදාසියක නිරූපණය කරන්න කියලා. දැන් අපි මේ කොටස නැත්තම් මේ ප්‍රස්ථාරය නිර්මාණය කරන්න නම් අපි අගයේ වගුව ගොඩනගන්න ඕනේ. අගයේ වගුව ගොඩනගද්දී පේපර් එකේ දීලා තියෙනවා නම් අගයේ වගුව ගොඩනගන ප්‍රමාණයක් නැත්තම් කුඩා කොටු 10කින් ඒකක එකක් නිරූපණය වෙන ආකාරයට හෝ නැත්තම් සුදුසු වගයන් භාවිතා කරලා ප්‍රස්ථාරය අඳින්න කියලා තියෙනවා නම් තමන් එතනදී අදාළ සමමිතික අගයන් නැත්තම් අදාළ ප්‍රස්ථාරයට අදාළ x සහ y ඛණ්ඩාංක දෙක දෙපැත්තට දාලා ප්‍රස්ථාර කොටසේ පැන්සලෙන් විතරක් අඳින්න පුරුදු වෙන්න. කොහොමද පැන්සලෙන් විතරයි අඳින්නේ? පෑන ගන්න එපා කොහොමද? right. දැන් අපි x සහ y අගයන් අනුව මම මෙතන ප්‍රස්ථාරය ඇඳලා තියෙනවා. ප්‍රස්ථාරයට අදාළ x සහ y අක්ෂ ඇඳලා තියෙනවා. අපි එහෙමනම් දැන් මේකේ ඛණ්ඩාංක ලකුණු කරමු. පළවෙනි ඛණ්ඩාංකයේ විදිහට තියෙන්නේ ඍණ 1 ධන 6. බලන්න මම මෙතන ස්ලයිඩ් එකේ දාලා තියෙනවා ඍණ 1 ධන 6. පළවෙනි ඛණ්ඩාංකේ මම මෙතන වෙනම දාලා තියෙනවා ඍණ 1 ධන 6. ඍණ 1 ධන 6 මම මෙතන ඛණ්ඩාංකේ ලකුණු කරා. ඊළඟ ඛණ්ඩාංකයේ විදිහට තියෙන්නේ බිඳුවේ ධන 1. බිඳුවේ ධන 1. බිඳුවේ ධන 1 මම මෙතනින් ලකුණු කරා. බිඳුවේ ධන 1 මම මෙතනින් ලකුණු කරලා තියෙනවා. ඊළඟ ඛණ්ඩාංකයේ වෙන්නේ ධන 1 ඍණ 2. ධන 1 ඍණ 2 මම මෙතන ලකුණු කරා. ඊළඟ ඛණ්ඩාංකයේ වෙන්නේ ධන 2 ඍණ 3. ධන 2 ඍණ 3 ඛණ්ඩාංකයේ ලකුණු කළා. ඊට පස්සේ අපිට ඊළඟට අපිට හොයාගත්ත ඛණ්ඩාංකය ධන 4 ඍණ 2. ධන 4 ඍණ 2 කියන ඛණ්ඩාංකය. සහ ඊළඟ ඛණ්ඩාංකයේ විදිහට අපිට තියෙන්නේ ධන 4 ධන 1 සහ අවසන් ඛණ්ඩාංකයේ විදිහට අපිට තියෙන්නේ ධන 5 ධන 6 කියන ඛණ්ඩාංකය. ඒ අනුව අපිට ප්‍රස්ථාරය නිර්මාණය කරන්න පුළුවන්. දැන් අපි මුලින්ම ඛණ්ඩාංක ටික ලකුණු කරගත්තට පස්සේ මීට අදාළව ප්‍රස්ථාරය නිර්මාණය කරද්දී තමන් මතක තියාගත යුතු දේ තමයි මේ ප්‍රස්ථාරයේ මේ වක්‍රය නිවැරදි ආකාරයෙන් අඳින්න ඕනේ. වක්‍රය නිවැරදි ආකාරයෙන් අඳින්න ඕනේ. හැබැයි වක්‍රය තමන් අතින් අඳින්න. ඒ කියන්නේ අර දැන් සමහරු පුරුදු වෙලා ඉන්නවා අඩි රූලක් තියලා අඩි රූල එක පොඩ්ඩක් නවලා ප්‍රස්ථාරය අඳින්න. කමක් නැහැ. එහෙම ඇත්තට කමක් නැහැ. හැබැයි ඒක අහුවෙන්නේ නැති වෙන්න අඳින්න. මොකද සාමාන්‍යයෙන් ප්‍රස්ථාරයක අපි එහෙම අඳින්නේ නැහැ. ප්‍රස්ථාරයක අපි සාමාන්‍ය අපේ අතේ හුරුවෙන් තමයි අඳින්න ඕනේ. මේ වක්‍රය ගනිද්දි පොඩ්ඩක් මෙහෙම ඇද වුණාට කමක් නැහැ. දැන් මෙහෙම සාමාන්‍ය ඇඳට කමක් නැහැ. හැබැයි මේක මෙහෙම අඳින්න එපා. නිකන් අර ණයා යනවා වගේ අඳින්න එපා. හොඳේ. ණයා යනවා වගේ අඳින්න එපා. සාමාන්‍ය අපිට පුළුවන් මේ වක්‍රය සාමාන්‍ය විදිහට භාවිතා කරලා අඳින්න. සාමාන්‍ය නැතිනම් අඳින්න. right? වක්‍රය ඇඳට පස්සේ අපෙන් අහනව දරුවනේ සාමාන්‍ය ප්‍රශ්න ටිකක්. අපෙන් වැඩිපුරම අහනව ප්‍රශ්න ටිකක් තියෙනවා. හැබැයි ඒක ඔයාලා බැලුවොත් එහෙම 2016 ඉඳලා පේපර් එකේ අහලා තියෙන්නේ එකම විදිය ප්‍රශ්න ටිකක් තමයි හැම අවුරුද්දෙම අහලා තියෙන්නේ. මේකේ ගොඩක් ළමයි මුල් ප්‍රශ්න වලට හරියට උත්තර ලියලා අවසන් ප්‍රශ්න දෙකට උත්තර ලියන්න නැතුව නැත්තම් අඩු ලකුණු ගන්න සම්භාවිතාවක් තියෙනවා. අපි බලමු අද කතා කරමු මේ අවසන් ප්‍රශ්න දෙකට අදාළව කොහොමද අපි පිළිතුරු ලබා ගන්න කියලා. ප්‍රස්ථාරය ඇඳට පස්සේ රෝම ඉලක්කම් අංක 3 විදිහට අපිට දීලා තියෙන්නේ xc අගය බිඳුවේ සිට 2 තෙක් වැඩි වෙන විට y හැසිරීම විස්තර කරන්න කියලා. දැන් මෙතන මීට අදාළව y හැසිරීම විස්තර කරද්දී බලන්න මේ x බිඳුවේදී x බිඳුව සහ x ධන 2 කියන අතර y පරාසය ගණනය කළොත්
x බිඳුවේදී ප්‍රස්ථාරයේ තියෙන්නේ මෙන්න මෙතන. ඒ කියන්නේ ධන 1. y අගය ධන 1යි. x අගය ධන 2ක් වෙනකොට y හි අගය පිහිටන්නේ ධන 3. ධන 3 තමයි පිහිටන්නේ. හොඳට බලන්න මේකේ x බිඳුව වෙනකොට x බිඳුව වෙන විට y හි අගය ධන 1යි x ධන 2 වෙන විට y හි අගය ඍණ 3යි ඍණ 3යි right දැන් එහෙමනම් මෙතන ඛණ්ඩාංක වෙනස් වෙන විදිහ බලමු ප්‍රස්ථාරයේ අගයන් වෙනස් වෙන්නේ බිඳුවේ සිට ධන 3 තෙක් ධන 2 තෙක් අගයන් ගත්තාම එතන y හි අගයන් වෙනස් වෙලා තියෙන්නේ බිඳුවේ සිට ධන තෙක් ධනව අඩු වෙනවා ඊට පස්සේ බිඳුවේ සිට ඍණ 3 තෙක් ඍණව අඩු වෙනවා මෙතන පහළට යද්දී ඍණ 1 ඍණ 2 ඍණ 3 සංඛ්‍යාත්මක ඍණාගයන් විශාල වෙනවා කියලා කියන්නේ x හි අගයන් නැත්නම් y හි අගයන් එන්න අඩු වෙනවා ඒ නිසා අපි එතන පැහැදිලි කරන්නේ y හි අගයන් ඍණව අඩු වේ කියලා y හි අගයන් ඍණව අඩු වේ ඊළඟට රෝම ඉලක්කම් අංක 4 විදියට අපිට දීලා තියෙන්නේ y සමානයි වරහන් x ඍණ a වර්ගය ධන b ආකාරයට ප්‍රස්ථාරයේ අගයන් දීලා තිබුණොත් එහෙම ඊට අදාළව අපි කොහොමද අගයන් ලබා ගන්න කියලා. මේ ප්‍රශ්නේ තමයි ගොඩක් ළමයි හරියට උත්තරේ ලියන්නේ නැත්තේ. මේ ප්‍රශ්නේ තමයි හරියට ගොඩක් අය උත්තරේ ලියන්නේ නැත්තේ. මේකෙදි මේ ප්‍රශ්නෙට උත්තර ලියද්දී තමන් සැලකිලිමත් වී යුතු සහ තමන් අනිවාර්යෙන් ලිවිය යුතු කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රස්ථාරයේ උපරිම හෝ අවමගය. දැන් මේ ප්‍රස්ථාරයේ උපරිම හෝ අවමගය දිහා බැලුවොත් මේකේ තියෙන අවම අගයක්. ප්‍රස්ථාරයක් අපි දන්නවා ප්‍රස්ථාරයේ පහළ පැත්තට ඇඳලා තියෙනවා නම් අපි ඒකට කියනවා අවමගයක් සහිත පරාවලයක් කියලා. ප්‍රස්ථාරයේ ඉහළ පැත්තට ඇඳලා තියෙනවා නම් අපි ඒකට කියනවා උපරිමගයක් සහිත පරාවලයක්. කන්දක් වගේ තියෙනවා නම් උපරිමයක් තියෙන්නේ. පල්ලම නෙවෙයි අතන මෙහෙම යටට තියෙනවා නම් අවමයක් තියෙන ප්‍රස්ථාරයක් තමයි එතන තියෙන්නේ. මේ ප්‍රස්ථාරය අවම අගයක් සහිත පරාවලයක්. අවම අගයක් සහිත පරාවලයක්. ඒ නිසා මේ ප්‍රස්ථාරයේ තියෙන අවම අගයක්. අවම අගය මේ ප්‍රස්ථාරයේ අවම අගය කියලා කියන්නේ මේ හැරෝම් ලක්ෂයට අදාළව y හි අගය. හැරෝම් ලක්ෂයට අදාළව y හි අගය තමයි අපි මෙතනදී ගන්න ඕනේ. බලන්දරුනේ හැරෝම් ලක්ෂයට අදාළව y හි අගය වෙන්නේ හැරෝම් ලක්ෂයට අදාළව y හි අගය වෙන්නේ මෙන්න මෙතන අගය. ඒ කියන්නේ ඍණ 3යි. අනිත් දේ තමයි ප්‍රස්ථාරයේ සමමිති කක්ෂය. සමමිතිය කියන එක ඔයාලා විද්‍යාවෙදිත් ඉගෙන ගන්නවා. ද්විපාර්ශ්වික සම්මිතිය අරව මේවා ගැන ඉගෙන ගන්නවා. ගණිතයේ තියෙන සමමිතිය. සමමිතිය කියලා කියන්නේ ප්‍රස්ථාරයේ හරි මැදින් බෙදෙන රේඛාව. ප්‍රස්ථාරයේ හරි මැදින් බෙදෙන්නේ මෙන්න මේ ධන 2 කියන රේඛාව හරහා. නැත්නම් ධන 2 කියන x අක්ෂය හරහා. ඒ නිසා ප්‍රස්ථාරයේ සමමිති කක්ෂයේ සමීකරණය වෙන්නේ x සමානයි ධන 2යි. ප්‍රස්ථාරයේ සමීකරණය සමමිති කක්ෂයේ සමීකරණය නිකන් ධන 2යි කියලා ලියන්න එපා. එහෙම ලිව්වොත් වැරදි. සමමිති කක්ෂයේ සමීකරණයක් ලියනකොට x සමානයි ධන 2යි කියලා ලියන්න පුරුදු වෙන්න. මොන දේ අහලා තිබුණත් ඒ කියන්නේ ඔය සමමිති කක්ෂයේ අගයන් a සහ b අගයන් අහලා තිබුණොත් අනිවාර්යෙන් මෙන්න මේ කරුණු දෙක ලියන්න පුරුදු වෙන්න ගණන් පේපර් එකේ. එකක් සමමිති කක්ෂයේ සමීකරණය අනිත් එක තමයි උපරිම හෝ අවමගය. උපරිම හෝ අවමගය. දැන් මෙතන මම ලියලා තියෙනවා සමමිති කක්ෂයේ සමීකරණ x සමානයි ධන 2යි. ඒ වගේම අවම අගය ඍණ 3යි කියලා. මෙතනදී ඊළඟට වෙන්න ඕනි දේ තමයි මේ සමීකරණය. නැත්තම් y සමානයි x ඍණ a වර්ගය ධන b කියන සමීකරණේ මේ a අගය සඳහා අපි භාවිතා කරලා තියෙන්නේ සමමිති කක්ෂයේ අගය. සමමිති කක්ෂයේ අගය ධන 2 තමයි මම මෙතෙන්ට දාලා තියෙන්නේ. ධන 2. හොඳට බලන්න මේක ගන්න විදිය. ඊළඟට b අගය සඳහා මම භාවිතා කරලා තියෙන්නේ අවම අගය. එහෙනම් මෙතනදී a හි අගය ධන 2යි. ඒ කියන්නේ ඇත්තටම ධන 2 කියලා නෙවෙයි අපි උතර ගන්නෙ සංඛ්‍යාත්මක අගය විතරයි ගන්නෙ 2යි කියලා ගන්නෙ. ඒ වගේම b හි අගය එන්නේ ඍණ 3යි. ඇත්තටම මෙතන දීලා තියෙන නිසා කෙලින්ම මම මෙතන ඍණ 3යි කියලා ලියන්න. right. ඊළඟ කොටස y සමානයි t යනු x අක්ෂයට සමාන්තර සරල රේඛාවක්ලු. මෙම සරල රේඛාව සහ වර්ගශ්‍රිතයේ ප්‍රස්ථාරය x ඛණ්ඩාංකයේ ධනවන ලක්ෂ දෙකකදී ඡේදනය වීමට t පිහිටිය යුතු පරාසය සොයන්න කියලා කියනවා. t පිහිටිය යුතු පරාසය සොයන්න කියලා අපිට කියනවා. දැන් මෙතනදී දරුවනේ අපිට ලැබෙන්නේ t පිහිටන්නට ඕනි පරාසය. t පිහිටිය යුතු පරාසය වෙන්නේ ඍණ 3 සිට
ධන 1 දක්වා පරාසය ඇතුළත. මොකද මෙතන අපිට දීලා තියෙනවා x අක්ෂයට සමාන්තර, ඒ කියන්නේ t කියලා කියන්නේ y ට සමාන අගයක්ලු. එහෙනම් මේ අගයන් අනුව අපි ගත්තොත් එහෙම මෙතන ධන 1 සිට බිඳුව දක්වා පරාසය ඍණ 3 සිට ධන 1 දක්වා පරාසය තුල පිහිටන්නට ඕනේ. මෙන්න මේ පරාසය තුල තමයි පිහිටන්නේ. මේ පරාසය තුල තමයි පිහිටන්නේ. ප්‍රස්තාර ගැටලුවේ මේ අවසන් ගැටලු දෙකට පිළිතුරු ලියද්දී අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ එකක් මම කිව්වා සමමිතික අක්ෂයේ සමීකරණය ලියන්න, අනිත් එක උපරිම හෝ අවම අගය ලියන්න. ඒ වගේම මේ අවසන් අගය නැත්නම් අපි ඒකට කියනවා මේ හැරවුම් ලක්ෂය. මේ හැරවුම් ලක්ෂයේ ඛණ්ඩාංකය ගැන අවබෝධයක් තියාගන්න. ඒ ටික හරියට අඳ ගන්න පුළුවන් නම් සහ මේ කොටස් වලට පිළිතුරු ලියන්න පුළුවන් නම් ඔය අවසන් කොටසේ මේ අවසන් ප්‍රශ්න දෙකට ලකුණු වෙන වෙනම 4ක් හම්බ වෙනවා. අපි දන්නවා රචනා ප්‍රශ්නවලදී ලකුණු 10ක් හම්බ වෙන එක ප්‍රශ්නයකට ප්‍රස්තාර ගැටලුවට ලකුණු 10ක් සම්පූර්ණයෙන් හම්බ වෙනවා. මම ලකුණු ලබා දෙන විදිහක් කියන්නම්. මෙතන ප්‍රස්තාරයේ වක්‍රය හරියට ඇඳලා තියෙනවා නම් සහ මේ xy අක්ෂ දෙක නිවැරදිව ලකුණු කරලා තියෙනවා නම් Tamanට ලකුණු 3ක් හම්බ වෙනවා. අනිත් එක තමයි අවමය ඛණ්ඩාංක 6ක්වත් නිවැරදිව ලකුණු කරලා තියෙන්න ඕනේ. නිවැරදිව ලකුණු කරලා තිබුණොත් තමයි මෙතන හරියටම ප්‍රස්තාරය සඳහා ලකුණු 3ක් හම්බ වෙන්නේ. තව දෙයක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නයේදී ඔයාලගෙන් අහනවා සමීකරණය දීලා සමීකරණේ සුළු කරලා හිස්තැනට දාලා අගය හොයන්න කියලා. ඕක හොයාගන්න බෑ කියලා හිතමුකෝ අපි. මොකද කරන්නේ? දැන් පේපර් එකට ගියා. එහා පැත්තේ දැන් කොරෝනා කේස් එක නිසා පේන්නේ නැහැනේ. එහා පැත්තේ බබා ලියනෝ පේන්නෙත් නැහැ. ඒතකොට එහා පැත්තේ බබාට එමුණාට එහා පැත්තේ බබාට මේ පැත්තේ බබාව පේන්නෙත් නැහැ. ඒ නිසා මොකක්වත් කරගන්න බෑනේ. ඒ නිසා දැන් මොකද්ද කරන්න වෙන්නේ? අපිට ඕක කොහොම හරි ගෙදරින් පාඩම් කරගෙන යන්න වෙනවා. කොහොමද කරන්නේ ඕක? කපටි වැඩක් මම කියලා දෙන්න ඕක කරන්න ඕනේ. මෙන්න මෙහෙමයි කරන්නේ. Tamanට ඒ අගය හොයාගන්න බැරි වුණොත් ඉතිරි අගයන් ටික දාලා ප්‍රස්තාරය අඳින්න. ප්‍රස්තාරය සම්පූර්ණයෙන් අඳින්න එපා. ඛණ්ඩාංක ටික ලකුණු කරන්න. අපි හිතමුකෝ මෙන්න මෙතන අගය අපිට හොයන්න ඕනේ කියලා. මෙන්න මෙතන අගය තමයි දැන් හොයන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ තියෙන මේ ධන 3 අගය කියමුකෝ. මෙන්න මෙතන අගය හොයන්න තියෙන කියමු අපි. ඒ කියන්නේ මේ ඍණ 3 අගය හොයන්න තියෙන කියමුකෝ. දැන් අපි ඍණ 3 කියලා දන්නේ නැහැ. හැබැයි අපි අනිත් ඛණ්ඩාංක ටික දැම්මට පස්සේ මේ ඛණ්ඩාංක ටික දැම්මට පස්සේ අපිට තේරෙනවා ප්‍රස්තාරයේ අවමය සාමාන්‍යයෙන් මෙතනින් යන්න ඕනි කියලා. මේක ගොඩාක් පහළට එන්න බෑනේ. එහෙම වුණොත් මේක උලක් වගේ වෙනවනේ. ඍණ දෙක වෙන්නත් බෑනේ. එහෙම වුණොත් මේක සමාන සරල රේඛාවක් වෙනවනේ. ෆ්ලැට් වෙනවනේ. එහෙම තියෙන්න බෑනේ. ඒකට අපිට මෙතන යන්තම් තේරෙනවා මෙතනට එන්න ඕනේ ඍණ 3 කියලා. ඍණ 4 වෙන්නත් බෑ. ඍණ 4 ආවොත් එහෙම වක්‍රය ගොඩාක් වැඩි. උලක් වගේ එන්නේ. එහෙම ප්‍රස්තාරයක් නෑනේ. මොකද වක්‍රයේ මේ සුමටව තියෙන්න ඕනේ. එහෙනම් අපි උතන යන්තම් අපිට තේරුම් ගන්න පුළුවන් වක්‍රයට එන්න ඕනි අගය නැත්නම් ඒ අදාළ අගයට එන්න ඕනි අගය ඍණ 3 තමයි කියලා. එහෙනම් දැන් උත්තරේ දැන් අපිට සුළු කරගන්න බැරි නම් අපි මොකද කරන්නේ? වාට සුළු කරලා තේරෙන්නෙම නැත්තම් ඍණ 3යි කියලා දාන්න. දාලා ප්‍රස්තාරය අදින්න. එතකොට දැන් ප්‍රස්තාරයෙන් දාම ප්‍රස්තාරයට ලකුණු 3ක් හම්බ වෙනවා. අර අගය දාපු එකට එක ලකුණක් හම්බ වෙනවා. නැත්තේ මොකද්ද? සුළු කරපු එකට හම්බ වෙන ලකුණ විතරක් නැහැ. අවුලක් නැහැනේ. මොකක්වත් නැති කරගන්නට රෙඩි ඒ ලකුණ නැති කරගෙන අනිත් ටික කොහොම රැක ගන්න එක තමයි කරන්න ඕනේ. පේපර් එකේ පුළුවන් තරම් තමයි බලන්න ඕනේ උපරිම ලකුණු රැස් කිරීම. ප්‍රශ්නයකට උපරිම ලකුණු රැස් කිරීම තමයි පරමාර්ථය වෙන්න ඕනේ. අනිත් එක ප්‍රශ්නයක් තෝරගන්න එපා ලකුණු 6කට වඩා අඩු වෙන්නම් තමන්ට ලැබෙන්නේ. ඒක තමන්ට අවාසියි. මම කියලා දෙන්න වර්ග සමීකරණ වගේ හදනකොට මොනවද තමන් එතන තෝරාගත යුතු ප්‍රශ්න කියලා. රයිට්. ඊළඟ ගැටලුව. ඊළඟ ගැටලුව විදිහට අපි සාකච්ඡා කරන්නේ ප්‍රතිශත ගැටලුවක්. ප්‍රතිශත කොටස අපි ඉගෙන ගන්නවා 9 වසරේ ඉඳලා. ලාභ අලාභ, වට්ටම් කොමිස්, ඊට පස්සේ වරිපණම් බදු, තීරු බදු, වැට් බදු, ආදායම් බදු, ඒ වගේ දේවල්. මොන දැන් ආදායම් බදු එහෙම ඉගෙන ගන්න පුළුවන් ඒ ලෙවල් කොමර්ස් කරනවා නම්. උදේ සක්කයගේ බණ්ඩාරස එහෙම කරනවනේ. එතකොට ඔයින සක්කයකට ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන් ඒ ලෙවල් කොමර්ස් කරනකොට. හරිද? ඒ ලෙවල් කොමර්ස් කරනකොට මෙහෙට ඇවිල්ලා ඉගෙන ගත්තේ. ඔය ගෙදර ඉඳන් කරන්න ඕනේ නැහැ. අනිත් එක අපිට ඉගෙන ගන්න තියෙනවා තව 11 වසරට ආවට පස්සේ හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කිරීම, ඊට පස්සේ වැල් පොලිය සහ කොටස් වෙළඳපළ ගැන. ඔය කොටස් ඔක්කොම ප්‍රතිශත ගැටලු ආශ්‍රිත වෙනවා. ප්‍රතිශත ගැටලු ආශ්‍රිතව වැඩිපුරම අහන ප්‍රශ්නයක් තමයි හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කිරීම කියන කොටස. බලන්න මේ ප්‍රශ්නේ මම දීලා තියෙන්නේ හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කිරීම ආශ්‍රිත ගැටලුවක් විදිහට. බලමු ප්‍රශ්නය අපි.
රුපියල් 80000කට අත්පිට මුදලට විකිණෙන පරිගණක යන්ත්‍රයක් මුලින් රුපියල් 20000ක් ගෙවා ඉතිරිය සමාන මාසික වාරික 12කින් ගෙවා නිම කළ හැකිවන පරිදි මිලදී ගත හැකිය. මෙහිදී 124ක වාර්ෂික පොලිය අනුපාතිකයක් යටතේ හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කෙරේ. මාසික වාරිකයක වටිනාකම ගණනය කරන්න. 2016 අවුරුද්දේ අහලා තිබුණා මාසික වාරිකය ගණනය කරන්න. 2017 අවුරුද්දේ අහලා තිබුණා වාර්ෂික පොලිය සහ මාසික පොලිය ගණනය කරන්න කියලා. එතකොට ප්‍රශ්නය අවුරුදු දෙකේ දීලා තියෙන දෙපැත්තට. හීනවන ශේෂ ක්‍රමයේ හරියට හදා ගන්න ඕන නම් ඒ ගැටලු දෙකම කරන්න. මම මේ කියන කොටස් Tamanට පුළුවන් නම් වෙනම කොලයක ලියා ගන්න. මම මේ දෙන ප්‍රශ්න මොකද මේ අවුරුද්දේ O level paper එකට ගෙස් කරලා කියන questions හොඳේ ඔය. ඒ නිසා 2016 paper එකේ තියෙන ප්‍රශ්නය සහ 2017 තියෙන paper එකේ තියෙන ප්‍රශ්න දෙක කරලා යන්න paper එකට යන්න කලින්. තව මම ඔයාලට මේ සෙමිනිකේ මැදදී කියනවා මේ අවුරුද්දේ 2020 paper එකේ වැඩිපුරම යෙදෙන්න පුළුවන් ප්‍රශ්න මොනවද? මේ අවුරුද්දට එන්න පුළුවන් guess questions මොනවද කියලා. right? මේ ප්‍රශ්නයට අදාළව පිළිතුර ලියන්න මෙන්න මෙහෙමයි. මේක ලියන්න නම් ප්‍රතිශත ගැටලුවක් නම් අපි අනිවාර්යෙන් වාක්‍ය ලියන්න ඕනේ කියලා අපි දන්නවා. වාක්‍ය නිවැරදිව ලියලා පිළිවෙලට ගාන පේලියට හදාගෙන යන්න ඕනේ. ඒකට තියෙනවා මේ රටාවක් තියෙනවා නැත්නම් ගලාගෙන යamak තියෙනවා මේ ගානේ. ඒ නිසා තමයි මම සාමාන්‍ය රචනා ප්‍රශ්න පේපර් එකට නැත්නම් ගණිතයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට තෝරගන්න කියන පළවෙනි ප්‍රශ්නය තමයි ප්‍රතිශත ගැටලුව. ඒකට හේතුවක් තියෙනවා. සයන්ටිෆිකලිත් තියෙනවා. ඒ වගේම පේපර් එකේ අපි නිකන් සාමාන්‍ය දැනුමින් අපි හිතමුකෝ. ඔයා මොනා හරි දෙයක් කරන්න යනකොට පටන් ගන්නකොටම මෙලෝ සංසාරයක් දන්නේ නැති පේපර් එකක නැත්නම් ගැටලුවක් හම්බුනොත් තියෙනවා. එපා වෙනවනේ. දාලා දුවන්න හිතෙනවනේ. හැබැයි බහුතරයක් ළමයි ගැටලු හොඳටම හදන කොටසක් තමයි ප්‍රතිශත ගැටලුව. ඔයාලා මතක් කරලා බැලුවොත් එහෙම Tamanne ප්‍රතිශත ගාන මොනා හරි කරලා හදාගත්ත හැකි. එතකොට ප්‍රතිශත ගැටලුවක ලාභ අලාභ වට්ටම් කොමිස් මොනා හරි ගේමක් ගහ ගන්න පුළුවන් අපිට. ඒ නිසා ප්‍රතිශත ගැටලුව පළවෙනිට හදන්න පටන් ගන්නවා නම් හොඳයි දරුවෝ. මොකද ඒකෙන් වෙන්නේ ප්‍රතිශත ගැටලුවේ තියෙන පළවෙනිට ගාන හදුවහම Tamanට සම්පූර්ණ ගාන ඉවර වෙනකන් හදන්න පුළුවන්. ඒ නිසා Tamanට එතනදී ටිකක් මොටිවේට් වෙනවා. මම මේක හැදුවා දැන් මං හදනවා එහෙනම් පේපර් එක දෙනවා මේ පාර 2020 O level paper එකේ මං E එකක් ගහනවා E+ එකක් ගහලා තමයි ගෙදර ඉන්නේ කියලා කරලා එන්න පුළුවන්. නේද? ඒ නිසා ප්‍රතිශත ගැටලුව පළවෙනියට තෝරගන්නවා නම් හොඳයි. ප්‍රස්ථාර ගාන කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් තුන්වෙනියට විතර කරන්න ඕනි ගාන. මොකද ප්‍රස්ථාරය අඳින්න අපිට ටිකක් වෙලා යනවා. ඔයාලා පේපර් එක ලියන්න ගිය ගමන් එතන ඒ තියෙන මානසිකත්වයත් එක්ක ටිකක් ප්‍රස්ථාර ගාන හදන්න ටිකක් අමාරුයි සමහර ලාවට. ප්‍රස්ථාරය හරියට අඳින්න ඕනි වෙලා යනවා. රචනා ප්‍රශ්නයකට විනාඩි 15කට 16කට වඩා වැඩිපුර කාලයක් ගත කරන්න එපා. හරි? හැමතිස්සෙම ප්‍රශ්නයකට උත්තර ලියනකොට විනාඩි 15ක් 16ක් වගේ අතර පරාසයක කරන්න. අපි දන්නවා එක රචනා ප්‍රශ්නයක විනාඩි 18ක් තියෙනවා. පැය 3ක් පේපර් එක තියෙනවානේ. අපිට ප්‍රශ්න 10ක් තියෙනවා. විනාඩි 180ක්. ඒ කියන්නේ එක ප්‍රශ්නයකට විනාඩි 18ක් හම්බ වෙනවා. හැබැයි විනාඩි 18ම පාවිච්චි කරන්න එපා. මොකද සමහර ප්‍රශ්න වලට ඊට වැඩි කාලයක් ගත වෙනවනේ. ඒ නිසා විනාඩි 15ක 16ක විතර කාලයකින් ප්‍රශ්නයකට උත්තර ලියන්න. හොඳයි. මම මේක ලියලා පෙන්නන්නම්. ඔව්. ප්‍රශ්න වගේක් අහලා තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රස්ථාරයේ ඇඳලා සමමිති කක්ෂය ඇඳීම අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි. හරිද? පේපර් එකේ දීලා තියෙනවා නම් සම්මිති කක්ෂය ඇඳීම ප්‍රස්ථාරයේ කොටසේ අපි අර සම්මිති කක්ෂය අඳින එක අනිවාර්යම දෙයක් නෙවෙයි දරුවෝ. හැබැයි සම්මිති කක්ෂය ලියන එක අනිවාර්ය දෙයක්. සම්මිති කක්ෂයේ සමීකරණේ ලියන එක අනිවාර්ය දෙයක්. ප්‍රස්ථාරයේ සම්මිති කක්ෂයේ ඇඳීම අනිවාර්යම කරුණක් නෙවෙයි. තමන් ඇඳලා තියෙනවා නම් වඩාත් හොඳයි. නමුත් ප්‍රස්ථාරයේ සම්මිති කක්ෂයේ ඇඳීම අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. ප්‍රස්ථාරයේ සම්මිති කක්ෂයට ලකුණු හම්බ වෙන්නේ කියලා තිබුණොත් විතරයි. හැබැයි අර 4 සහ 5 වෙනි ප්‍රශ්න නැත්තම් අවසන් ගැටලු දෙකේදී සම්මිති කක්ෂයේ සමීකරණය සහ අවම අගය අනිවාර්යෙන් ලියන්න. අහන්නේ නැහැ. පේපර් එකේ අහන්නේ නැහැ තමන්ගෙන් කෙලින්ම මේ සම්මිති කක්ෂයේ සමීකරණය ලියන්න අවම අගය ලියන්න කියන්නේ නැහැ දරුවෝ. ඔයා සම්මිති කක්ෂයේ සමීකරණය සහ අවම අගය ලියලා විතරක් අර ගාන හදාගන්න බැරි වුණත් ඒකට විතර ලකුණු හම්බ වෙනවා. ඒ නිසා මේ දෙක අනිවාර්යෙන් ලියලා පේපර් එක ලියන්න. එතකොට සාමාන්‍යයෙන් එතනටත් එක ලකුණක් හෝ හම්බ වෙනවා. ඒකත් වැදගත් වෙයි. අපි මේ ගැටලුවට යමු. මම මේ ගැටලුව වෙන වෙනම ලියලා පෙන්නන්නම්. අපි වාක්‍ය අනුසාරයෙන් ලියද්දී අපි පළවෙනියටම ලියන්න ඕනි
මේකේ තියෙන භාණ්ඩේ වටිනාකම. නැත්තම් මෙතන අපිට දීලා තියෙන්නේ අපිට මුදලට ගන්න පරිගණකයන්ට යන්නේ. මම මුලින්ම ලියන්න භාණ්ඩේ වටිනාකම කියලා. භාණ්ඩේ වටිනාකම 80000යි. ඊළඟට ලියන්න ඕනි මූලික ගෙවීම. මූලික ගෙවීම. මූලික ගෙවීම රුපියල් 20000යි. මූලික ගෙවීම 20000යි. ගෙවන්න ඉතිරි වෙනවා රුපියල් 60000ක්. මම මෙතන ඉතිරිය කියලා ලියන්න. ඉතිරිය 60000යි. දැන් රුපියල් 60000ක් ඉතිරි වෙනවා අපිට ගෙවන්න. අපි මොකද සාමාන්‍යයෙන් කරන්නේ? රුපියල් 60000 සමාන මාසික වාරික 12කින් පොලියක් නැතුව ගෙවාගෙන ගියොත්. පොලියක් ගෙවන්නේ නැතුව. දැන් ඔය තියෙනවනේ එක එක ආයතනවල නෝ පොලි හරි ජොලි කියලා කියනවා එක එක ඒවා තියෙනවනේ. එතකොට අපි මේක නිකම්ම පොලියක් නැතුව මේ රුපියල් 60000 ගෙවාගෙන ගියොත් එහෙම කීය ගාණ ගෙවන්න වෙයිද? බලමු. පොලි රහිත ණය වාරිකය. නැත්නම් ඒකට අපි සමහර අය ලියනවා පොලි රහිත ණය වාරිකය වෙනුවට වාරිකයක අගය කියලා ලියනවා. නැත්නම් ණය මුදලක කොටසක අගය කියලාත් ලියනවා. ඕක ඔයාලගේ අච්චු පොතේ තියෙන කොටසක අගය කියලා. කොටසක අගය කියලා ලිව්වත් කමක් නැහැ. පොලි රහිත ණය වාරිකය කියලා කිව්වත් කමක් නැහැ. මම මෙතන ලියන්නම් කොටසක අගය කියලා. කොටසක අගය දරුවනේ ලබා ගන්න අපි ගෙවන්නට ඉතිරි වෙලා තියෙන රුපියල් 60000 අපි බෙදනවා වාරික ගානේ. රුපියල් 60000 12න් බෙදන්න තියෙන්නේ. රුපියල් 60000 12න් බෙදුනහම පොලිය නැතුව අපි ගෙවාගෙන ගියොත් රුපියල් 5000 ගානේ ගෙවන්න ඕනේ. මම මේ යටින් ඉරි ගහන්නේ ලකුණු හම්බ වෙන තැන්. හරි? ලකුණු හම්බ වෙන තැන් වලට මම මෙහෙම යටින් ඉරි දෙකක් ගහනවා. ඊළඟට කොටසක අගය රුපියල් 5000යි. ඊළඟට මම හදන්න ඕනින්නේ මාසික වාරිකයකට පොලිය. මාසික වාරිකයකට පොලිය. මොකද්ද ඔය මාසික වාරිකයකට පොලිය කියලා කියන්නේ? දැන් මෙතන මේ හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කරද්දී පොලිය හැදෙන්නේ මෙන්න මෙහෙම. ඕක ගොඩක් වෙලාවට අපි පොලිය හදාගෙන යනකොට මෙන්න මෙහෙම මම නිකන් උදාහරණයක් කිව්වොත් එහෙම රුපියල් 10000ක් අපි ගන්නවා කොහේ හරි බැංකුවකින් නැත්නම් මොනවා හරි මූල්‍ය ආයතනයකින්. රුපියල් 10000ක් අරගෙන අපි ඒක රුපියල් 10000 මාසික වාරික 10කින් ගෙවනවා. කීයකින්ද ගෙවන්නේ? මාසික වාරික 10කින් ගෙවනවා රුපියල් 1000 ගානේ. 1000 ගානේ ගෙවාගෙන යනකොට පළවෙනි මාසෙදී පොලිය හදන්නේ අපිට දැන් 10000ම අපි ණයන්නේ අර බැංකුවට. පළවෙනි මාසෙදී පොලිය හදන්නේ අර රුපියල් 10000ටම. ඊළඟ මාසෙදී පොලිය හදන්නේ අර ඉතිරි වෙලා තියෙන මුදල. දැන් අපි 1000ක් ගෙව්වනේ. දෙවෙනි මාසෙදී පොලිය හදන්නේ අපි පළවෙනි මාසේ 1000ක් ගෙව්වා. දැන් අපි බැංකුවට ණය රුපියල් 9000යි. එහෙනම් දෙවෙනි මාසෙදී පොලිය හදන්නේ රුපියල් 9000ට. තුන්වෙනි මාසයේ වෙනකොට තවත් 1000ක් ගෙවල ඉවරයි. දැන් අපි 2000ක් ගෙවලා දැන් අපි ණය වෙලා තියෙන රුපියල් 8000යි. එහෙනම් ඒ කට්ටිය පොලිය හදන්නේ රුපියල් 8000ට. අන්න ඒ විදිහට වාරිකයේ ගෙවාගෙන යනකොට අර අඩු වෙන මුදලට වෙන පොලිය හදන එක තමයි අපි කියන්නේ හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගන්නය කිරීම කියලා. ඒක අපිට අර සුළු පොලිය හදනවා වගේ අවුරුදු ගාණෙන් ගුණ කරලා හදන්න බෑ. අපි හීනවන ශේෂ ක්‍රමයට පොලිය හදනකොට අපිට හදා ගන්න වෙනවා මාස ඒකකයට පොලිය කීයද කියලා. මාස ඒකකයට පොලියෙන් අපිට ලැබෙන්නේ මෙන්න මෙහෙම. බලන්න මම හදන විදිය. මාස ඒකකයට පොලිය. මාස ඒකකයට පොලිය සමානයි රුපියල් 5000ට 124ක් වර්ෂයකදී ගෙවන්න ඕනේ. 124 කියන එක අපිට ලියන්න පුළුවන් 24 බෙදීම 100 විදිහට. දැන් මේක තියෙන වර්ෂයකටනේ. අපි හොයන්න ඕනේ මාසයකටනේ. ඒ නිසා මේක අපි ගුණ කරනවා තව 12න් එකෙන්. 24ට 12 ඒවා 2යි. 12ට 1යි. 100 තියෙනවා බිංදු 2ක්.
මේ බිංදු දෙකට මේ 5000 බිංදු දෙක කපන්න පුළුවන්. 50 වරක් දෙක අපිට ලැබෙන්නේ 50 වරක් දෙක 100යි. එහෙනම් මාස එකකට පොලිය රුපියල් 100යි. right. ඔන්න දැන් අපි ඒකත් හොයාගත්තා. ඒකත් එක කොටසක්. එක පිළිතුරක්. ඊළඟට හොයන්න තියෙන විශේෂ දේ තමයි මාස ඒකක ගණන. මාස ඒකක ගන්න හොයන සමීකරණයක් තියෙනවා. නේද? මාස ඒකක ගන්න හොයන සමීකරණයක් තියෙනවා. මාස ඒකක ගණන හොයන සමීකරණය තමයි දරුවනේ n බෙදීම 2 n ධන 1 නැත්තම් වාරික ගණන බෙදීම 2 වරහන් ඇතුලේ වාරික ගණන ධන 1. මෙන්න මෙහෙම ලියන්න ඕනේ. මම තව බෝඩ් එකක් ගන්නන්නේ. අනිත් එක මම ලියා ගන්න දෙන්නම් ඔයාලට වෙනම කොටස් ටික වෙනම. ඊළඟට මම හදන්නේ මාස ඒකක ගණන. මාස ඒකක ගණන හොයන සමීකරණය තමයි n බෙදීම 2 වරහන් n ධන 1. n කියලා කියන්නේ වාරික ගන්න. වාරික ගන්න අපි දන්නවා 12යි. 12 බෙදීම 2 වරහන් ඇතුලේ 12 ධන 1. 12 බෙද 2ෙන් බෙදුනහම 6යි. 12ට එකක් එකතු වුණාම 13යි. 13 වරක් 6 78යි. මාස ඒකක ගන්න කියලා කියන්නේත් වෙනම පිළිතුරක්. හරි? මාස ඒකක ගන්න හොයන එකටත් ලකුණක් හම්බ වෙනවා. ඊළඟට අපි හදන්න ඕනි විශේෂම දේ තමයි මුළු පොලී මුදල. මෙන්න මේ සමීකරණය තමන් විශේෂයෙන් මතක තියාගන්න එක හොඳයි. මුළු පොලී මුදල සමානයි මුළු පොලී මුදල සමානයි මාස ඒකක ගණන ගුණ කිරීම මාස ඒකකයට පොලිය. අපි කලින් හදාගත්ත මාස ඒකකයට පොලිය මාස ඒකකයට පොලිය හරි. මෙතන අපි ගත්තා මාස ඒකකයට පොලිය රුපියල් 100යි කියලා ගත්තා. මාස ඒකකයට පොලිය රුපියල් 100යි. ඒ වගේම මාස ඒකක ගන්න අපි ගත්තා 78යි කියලා. එහෙනම් මාස ඒකක ගණන ගුණ කිරීම මාස ඒකකයට පොලිය තමයි මුළු පොලී මුදල. මේ සමීකරණය වෙනම මතක තියාගන්න. මොකද 2017 ඔය ප්‍රශ්නේ ඇහුවා. මේ සමීකරණය දන්නවද කියලා. ඒක ඇහුවේ මෙන්න මෙහෙම. ඔයාලකින් අවසානයේ අහලා තිබුණේ මාසික පොලී අනුපාතිකය. මාසික පොලී අනුපාතිකය. නැත්තම් මාසික පොලිය අනුපාතිකය නැත්නම් මේ මාස ඒකකයට පොලිය කොච්චරද කියලා. අවසානයේ 2017 අහලා තිබුණේ. 2016 අහලා තිබුණේ වාරික ගාන. වාරිකයක වටිනාකම. එහෙනම් දැන් අපි ඊළඟට හදන්න ඕනින්නේ මුළු පොලිය මුදල. මුළු පොලිය මුදල අපිට ලැබෙනවා මාස ඒකක ගන්න 78යි ගුණ කිරීම මාස ඒකකයට පොලිය රුපියල් 100යි අපිට ලැබෙනවා මුළු පොලිය විදිහට රුපියල් 7800ක් කියලා. මේක එක පිළිතුරක්. රුපියල් 7800යි. අවසානයේ අපිට හදන්න තියෙන්නේ වාරික ගාන. වාරික ගාන එකපාරට එන්නේ නැහැ. රුපියල් 7800 අපි එකතු කරනවා මුළු මුදලට. දැන් අපිට ගෙවන්න ඉතිරි වෙලා තිබුණ ඔයාලට මුල මතක ඇති. මේ ගැටලුවේ අපිට රුපියල් 80000ක භාණ්ඩයෙන් රුපියල් 20000ක් ගෙව්වා. ඉතිරි උනේ රුපියල් 60000යි. 60000ට අපි එකතු කරනවා මේ අදාළ පොලිය මුදල රුපියල් 7800. එතකොට මුළු පොලිය විදිහට අපිට ලැබෙනවා නැත්තම් මුළු මුදල විදිහට අපිට ලැබෙනවා රුපියල් 67800ක් කියලා.
67800ක් කියලා ලැබෙනවා. මේකත් එක පිළිතුරක්. අවසානයේට අපිට හදන්න තියෙන්නේ වාරිකයක වටිනාකම. වාරිකයක වටිනාකම. වාරිකයක වටිනාකම සමානයි රුපියල් 67800ක මුදලක් තමයි අපිට මුළු මුදල විදිහට දැන් ගෙවන්න වෙන්නේ. පොලිය රුපියල් 7800යි 60000ක් අනිවාර්යෙන් අපි ණයයි. ඒ ඔක්කොම අපි වාරික 12කින් බෙදන්න ඕනේ. මෙතන ගොඩක් අය අහලා තියෙනවලු 78 ආවේ කොහොමද කියලා. මෙන්න මෙතන මම කොටසක් අතර මේ හරිය හැදුවේ නෑ මම ඒක ස්කිප් කරලා දැම්මේ මේ තීරේ කියලා. බබාලට තීරලා නෑ. ඒ කියන්නේ අපි විතර ගමු මොකද්ද වෙන්නේ කියලා. 12 බෙදීම 2 කියලා කියන්නේ බබාලා 6යිනේ. 12 බෙදීම 2 කියලා කියන්නේ 6යි. 6 අපිට ಗುಣ කරන්න තියෙනවා මේ වරහන් ඇතුලේ තියෙන සංඛ්‍යාවෙන්. වරහන් ඇතුලේ තියෙන 12 වරක් 12ට එකක් එකතු කරාම නැත්තම් 13යි. දැන් ගුණ කරලා බලන්න 13 වරක් 6 කීයද කියලා. අපිට එනවා 78යි කියලා. ඒ නිසා තමයි මාස එකක් ගන්න මම ගත්තේ 78යි කියලා. හරි? එහෙනම් 78 තමයි මාස එකක් ගන්න. මුළු පොලිය ලැබෙනවා 7800ක් ඒ නිසා රුපියල් 100ෙන් ගුණ කළාම ලැබෙනවා කියලා. එතකොට රුපියල් 67800යි ගෙවන්නට තියෙන මුළු මුදල. පැහැදිලිද? හරි. ඊළඟට එහෙනම් අවසානයේ අපිට තියෙන්නේ මාසික වාරිකයක වටිනාකම රුපියල් 67800 12න් බෙදුනහම රුපියල් 5650ක් කියලා ලැබෙනවා. පිළිතුර මාසික වාරිකයක වටිනාකම රුපියල් 5650යි. එහෙනම් ප්‍රතිශත ගැටලුවේදී අපිට පිළිතුරු ලියද්දී මෙන්න මේ පිළිවෙලට ලියන්න ඕනේ. මම ස්ලයිඩ් ටික මුලින් ඉඳලා පෙන්නන්නම්. Tamanට මේක ලියා ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. නැත්තම් දැන් ඔයාලට මේක වීඩියෝ එක වෙනම බලන්න පුළුවන්. YouTube online යනවා අපේ සක්‍ය ආයතනයේ YouTube channel එකේ. ඒ වගේම මේක වීඩියෝ එක ඔයාලට වෙනම බලන්නත් පුළුවන්. ඒ නිසා ඒකට join වෙලා බලන්න පුළුවන්. නැත්තම් මේක screenshot එකක් ගහගන්න පුළුවන්. මේක ඉක්මනට screenshot එකක් ගහගන්න. ඊළඟ කොටස තමයි ඊළඟ slide එක. හොඳයි. KAO අපේක්ෂා හරි උපේක්ෂා හරි කියලා දරුවෙක් පිළිතුරු දීලා තියනවලු. හොඳයි දරුවෝ very good. ඔය විදිහටම පේපර් එකේ ලියන්න මේ අවුරුද්දෙත් හොඳ රිසල්ට් එකක් දාන්න පුළුවන් වේවාට. මොකද්ද? ඒ වගේ ඔයාලා මම මෙතන ගාන හදනකොට ඔයාලා මේ ගාන පුළුවන් නම් ඉක්මනට හදලා උත්තරේ දාන්න. ඒක හොඳයි. ඒක සෑහෙන හොඳයි. දෙවෙනි ස්ලයිඩ් එක මේකේ වුණා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. නැත්නම් ඔයාලට පස්සේ මේක බලන්නත් පුළුවන්. අවසන් පිළිතුර විදිහට ආය රුපියල් 5650යි කියලා. එහෙනම් ප්‍රශ්නාංක 2 අපේ අවසන් වෙනවා. ප්‍රශ්නාංක 2 ඉවරයි. අපේ ප්‍රතිශත ගැටළු ඉවරයි. ඊළඟට අපි කතා කරන්නට හදන්නේ සමගාමී සමීකරණ ගැටළු ආශ්‍රිත කොටසක්. සමගාමී සමීකරණ ආශ්‍රිත ගැටළු කොටසක්. ප්‍රශ්නාංක 3 විදිහට අපිට හදන්න තියෙන්නේ සමගාමී සමීකරණ ආශ්‍රිත ගැටළු කොටසක්. සමගාමී සමීකරණ කියලා කියන්නේ ඔයාලා සමීකරණ දෙකක් අපිට තියෙනවා. ඇත්තටම සමගාමී සමීකරණ වලදී අපිට තියෙන්නේ x සහ y අදාළ එකම අනුපාතයන් වලින් ගොඩනැගුණු සමීකරණ දෙකක් ගොඩනගලා ඒ සමීකරණ දෙක සුළු කරලා x ට අදාළ අගය කීයද y ට අදාළ අගය කීයද කියලා වෙන වෙනම හොයාගන්න ක්‍රමය. හැබැයි උතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා දරුවෝ. Tamanට සමගාමී සමීකරණ දෙක හරියට ගොඩනගා ගන්න බැරි වුණොත් Tamanට එතන පොඩි අවුලක් වෙනවා. ගාන හදාගන්න බෑ මැදකදී. හැබැයි මේකේ පොඩි chance එකක් තියෙනවා. ගානේ හදාගෙන ගොඩාක් දුරකට ගිහිල්ලා නෙවෙයි Tamanට තේරෙන්නේ මේක හරිද වැරදිද කියලා. ඒ නිසා හොඳ ප්‍රශ්නයක් සමගාමී සමීකරණ ගානක් කියලා කියන්නේ මම අර පළවෙනියටම කිව්වා පළවෙනි ප්‍රතිශත ගාන Taman තෝරගන්නවා නම් හොඳයි කියලා. දෙවෙනියට Taman වඩාත් සුදුසු ප්‍රශ්නයක් තමයි මෙන්න මේ ගාන. O level paper එකේ වැඩිපුරම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න වලින් එකක් මේ. හොඳටම ලකුණු ස්කෝර් කරන්න පුළුවන් ගානක් මේක. සමගාමී සමීකරණ ගාන. සමගාමී සමීකරණයක් වරදින ප්‍රවණතාවය අඩුයි. මොකද සමගාමී සමීකරණයක අපෙන් අහලා තියෙනවනේ ප්‍රශ්න ටික.
ප්‍රශ්න ටිකට ගොඩක් වෙලාවට අපිට වරදින්නේ නැහැ. ඒකට හේතුව රෝම ඉලක්කම් අංක 2 හරි 3 හරි යනකොට Tamanට තේරෙනව මොනවා හරි වැරද්දක් වෙලා තියෙනවා නම්. අනිත් එක සමගාමී සමීකරණවල භාග ගාණක් ඇරෙන්නට අපිට දශම අගයන් එන්න බෑ. පූර්ණ සංඛ්‍යා එන්න ඕන. හැමතිස්සෙම පූර්ණ සංඛ්‍යා එන්නේ. ඒ නිසා සමගාමී සමීකරණ ගානක හොද්දට බලන්න සමගාමී සමීකරණ දෙක ගොඩනගද්දී Tamanට දශම අගයන් එනවා නම් නැත්තම් භාග අගයන් දීලා තියෙන්නේ නැත්නම් භාග අගයන් එනවා නම් ගැටලුවේ භාග අගයන් දීලා නැතුව Tamanට භාග අගයක් එනවා නම් එන්න බෑ. ඒ උත්තරේ එන්න බෑ. ඒ කියන්නේ Taman කොතන හරි වරද්දගෙන තියෙනවා උඩට පොඩ්ඩක් බලන්න කොතනද වරද්දගෙන තියෙන්නේ කියලා ඒක බලලා හදලා ඉතින් එහාට හදන්න. එතකොට Tamanට ඊතර සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන්. මේක හොඳ ප්‍රශ්නයක් O level paper එකේ තෝරගන්න. මේ අවුරුද්දෙත් සමගාමී සමීකරණ ගාන 2019 2015 වගේ ප්‍රශ්න ආශ්‍රිත වෙයි. ඔය මම කියන ප්‍රශ්න ටික ලියා ගන්න පුළුවන් නම් ගෙදරදි කරන්න 2019 2015 සමගාමී සමීකරණ ගැටලු දෙක කරන්න O level exam එකට යන්න කලින්. මොකද ඒක Tamanට ලොකු වටිනාකමක් වෙයි පේපර් එකට ගියාම ලේසි Taman මේව දැකලා තියෙන ප්‍රශ්න නිසා. right. මේ ගැටලුව අපි බලමු. අපිට කියලා තියෙනවා කාර් රථ සහ යතුරු පැදි ගාල් කිරීම සඳහා ඇති රථ ගාලක කාර් රථයකින් දෛනිකව අය කරන ගාස්තුව යතුරු පැදියකින් දෛනිකව අය කරන ගාස්තුව මෙන් දෙගුණයකින්. මම මේ කියද්දි Tamanට පුළුවන් නම් ওই සමගාමී සමීකරණ නියුවල ගොඩනගා ගන්න සෑහෙන හොඳ දරුවෙක්. ඊළඟට එක්තරා දිනක රථගාල හිමිකරු කාර් රථ 15කින් සහ යතුරු පැදි 50කින් රුපියල් 1600ක ආදායමක් ලැබීය. දැන් ওই කියන කතාවට අනුව රෝම ඉලක්කම් අංක 1 අපිට කියලා තියෙනවා කාර් රථයකින් දිනකට රුපියල් x ද යතුරු පැදියකින් දිනකට රුපියල් y ද ගාස්තු වශයෙන් අය කරේ. යයිගෙන x සහ y ඇතුළත් සමීකරණ යුගලක් ගොඩනගන්න කියලා. x සහ y ඇතුළත් සමීකරණ දෙකක් ගොඩනගන්න. Taman හොද්දට හිතන්න මේ ගාන කියවලා. හොද්දට හිතන්න දරුවෝ මොකද්ද මේ සමගාමී සමීකරණය කියලා. තව තියෙන සතියයි තියෙන්නේ. අපි මේ සතිය පුළුවන් තරම් උත්සාහ කරමු. ලබන සතියේ සඳුදා වෙනකොට ඔයා මැත්ස් පේපර් එකට මූණ දෙනවා. එතකොට මේ වගේ ගානක් එයි Tamanට හදන්න. ඒ නිසා මේ ඔයාට ලැබෙන කාලේ උපරිම ප්‍රයෝජන අරගෙන මේක හිතන්න. මොකද්ද කියලා සමගාමී සමීකරණය. පුළුවන් තරම් ලියන්න. ඒතර මං ලියද්දී Tamanට Taman ලියපු එක වැරදි නම් Tamanට තේරෙනවා මගේ කොතනද වැරදුනේ කියලා. Taman මෙතන හදද්දී Taman මුකුත් නොකර හිටියට මම නිකන් මේ කරන දේ කටපාඩම් කිරීමක් විතරයි. ඔළුවට යන්නේ නැහැ. ඒ නිසා මේක Taman ඇක්ටිව් කරන්න ඕනේ. මැත්ස් කියලා කියන්නේ මේ තාර්කික විෂයක්. හැමතිස්සෙම තර්ක කර අපිත් එක්ක තර්ක කරන්න. ගුරුවරයාට කියන්නේ ඔහොම වෙන්න බෑනේ. ඕක කරන්න බෑනේ. ඔහොම නෙවෙයි එන්නේ. මේක මෙහෙම එන්න ඕනේ කියලා ගුරුවරයාට කියන්න. බය නැතුව කියන්න. කේස් එකක් වෙන්නේ නැහැ. ගුරුවරයා මොන හරි කිව්වොත් එහෙම එහෙම තමයි වෙන්නේ කියලා කියයි පස්සේ. හරි? ඒ නිසා තර්ක කරන්න. ගෙදර අම්බලත් එක්ක තර්ක කරන්න එපා. කොස්සින් ගුටි ගන්න වෙනවා ඈ. පළවෙනි එක තමයි එහෙමනම් කාර් රථයකින් අය කරන මුදල යතුරු පැදියකින් අය කරන මුදල මෙන් දෙගුණය. කාර් රථයකින් අය කරන මුදල යතුරු පැදියකින් අය කරන මුදල මෙන් දෙගුණයක්. ඕකට බලමු එහෙනම්. මම සමගාමී සමීකරණ ගාන හදන විදිය පොඩ්ඩක් කියලා දෙන්නම්. සමගාමී සමීකරණ ගානක් හදද්දී තමන් පළවෙනියටම කළ යුතු දේ තමයි දරුවෝ අදාළ x සහ y ලකුණු කරගන්න. ඒකට හේතුවක් තියෙනවා. දැන් මෙතන කාර් රථ සහ යතුරු පැදි පැටලෙන්නේ නැහැ. හැබැයි දැන් මේ අවුරුද්දේ පොඩ්ඩක් O level paper එක අපිට දැන් තේරුම් ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඒකට හේතුව දැන් සමහරු කියනවා paper එක වෙනස් කරලා කියලා. හැබැයි එහෙම වෙලා නැහැ දරුවෝ. හොඳේ. structure paper එක එන්නේ. ඔයාලට මේ prototype paper එක ඕනනම් Google එකේ search කරලා බලන්න පුළුවන් prototype paper කියලා O level prototype paper කියලා. නැත්නම් මගේ website එකට ගියා නම් ඒකේ දාලා තියෙනවා prototype paper මූලාකෘති ප්‍රශ්න පත්‍රය කියලා. ඒක ඕනනම් download කරලා බලන්න. මූලාකෘති ප්‍රශ්න පත්‍රයට අදාළව තමයි මේ අවුරුද්දේ paper එක හැදිලා තියෙන්නේ. ඒක තමයි ඔයාලගේ syllabus එකේ එකම paper එකට අදාළ මේ අපි කියන එකට මේ guest paper එක. ඒක විභාග දෙපාර්තමේන්තුවේමයි හදන්නේ. ඒ paper එකට අදාළව තමයි මේ අවුරුද්දේ paper එක හැදෙන්නේ. එතකොට සාමාන්‍ය එන O level exam එකේ ප්‍රශ්න ටිකමයි එන්නේ. ප්‍රශ්න ප්‍රමාණය වෙනසක් වෙන්නේ නැහැ. බලන ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. හැමදාම බලන ක්‍රමයම තමයි. ඒ නිසා තමන් ලියන විදිහ අනුව තමයි හැම අවුරුද්දෙම වගේ තමන්ට රිසල්ට් එක ඩිපෙන්ඩ් වෙන්නේ. වෙන මොකුත් හේතු නැහැ මේ අවුරුද්දේ අනුඹන ලකුණු හම්බෙයි එහෙම කියලා. මෙතන පළවෙනි දේ මම කිව්වා මේක ලියා ගන්න කියලා x සහ y නම් කරගන්න කියලා. ඒකට හේතුව තමයි සමහර අවුරුදු වල සමගාමී සමීකරණ ගැටලුව අමාරු කරන්න මෙන්න මෙහෙම. කමලා විමලා කියලා දෙනවා. කමලයි විමලයි ගමේ අපිට අඳුර ගන්න පුළුවන් වුණාට ගානේ අඳුර ගන්න බෑ. කමලයි විමලයි පැටලෙනවා. කමල x විමල y කියලා ලියා ගන්න. හරි? දැන් මෙතන නම් අවුලක් නැහැ. කාර් රථය x කාර් රථයකින් ලැබෙන මුදල x යතුරු පැදියකින් ලැබෙන මුදල y. ඒ නිසා මම මුලින්ම ලියනවා කාර් රථයක්
කාර් රථය කියලා ලියන්නකෝ මෙතන. කාර් රථය x. බයිසිකල් එක කියලා ලියන්න බෑනේ. අපි ලියමු මොකද්ද? යතුරු පැදිය. යතුරු පැදිය. යතුරු පැදිය y. පළවෙනි දේ ඕක ලියාගන්න. ඒක පැටලෙන්නේ නැහැ. කාර් රථයේ x යතුරු පැදිය y. දැන් අපි එහෙනම් බලමු මොකක්ද එන්න ඕනින්නේ කියලා. මෙතන එන්නට ඕනින්නේ දරුවෝ පළවෙනි සමීකරණය වෙන්නේ කාර් රථයකින් ලැබෙන මුදල යතුරු පැදියකින් ලැබෙන මුදල මෙන් දෙගුණයකි. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? කාර් රථයකින් ලැබෙන මුදල x යතුරු පැදියකින් ලැබෙන මුදල y ඒ වගේ දෙගුණයක්. එහෙනම් x සමාන වෙනවා 2y ට. x සමාන වෙනවා 2y ට. මෙතන පළවෙනි සමීකරණය කියලා නම් කරගන්නත් පුළුවන්. මෙතන හදන ක්‍රම දෙකක් තියෙනවා. ඒකයි මේ ගැටලුව මම තෝරගන්නත් හේතුව. මේක හදන ක්‍රම දෙකක් තියෙනවා. මේ ගැටලුව හදන ළමයි වර්ග දෙකක් ඉන්නවා. තමන්ගේ මොන වර්ගයටද අයිති වෙන්නේ කියලා අපි බලමු. ඊළඟට කියලා තියෙන්නේ ඊළඟ වාක්‍ය විදිහට කියලා තියෙන්නේ එක්තරා දිනක රතගාල හිමිකරු කාර් රථ 15කින් සහ යතුරු පැදි 50කින් රුපියල් 1600ක් උපයනවා. කාර් රථයකින් ලැබෙන මුදල x. එහෙනම් කාර් රථ 15කින් ලැබෙන මුදල 15x. 15x. ඒ වගේම යතුරු පැදියකින් ලැබෙන මුදල y යතුරු පැදි 50කින් ලැබෙන මුදල 50y. 50y. මේ දෙකේම එකතුව කාර් රථ වලින් ලැබෙන මුළු මුදලත් යතුරු පැදි වලින් ලැබෙන මුළු මුදලෙත් එකතුව අපිට දීලා තියෙනවා 1600යි කියලා. එහෙනම් මෙතන දෙවන සමීකරණය වෙන්නේ දරුවනේ 15x ධන 50y සමානයි 1600 කියලා. බලන්න තමන් ගොඩ නැගුවේ මේ සමීකරණ දෙකද කියලා. තමන්ට කොතන හරි වැරදුනා නම් මෙතන පටලවලා ලිව්වා නම් 2y සමාන මේ 2x සමානයි x කියලා තමන් හිතපු විදිහේ පොඩි අවුලක් තියෙනවා. ඒක හදාගන්න. මේ වෙලාවේ වැරදුනා නම් ඒක හදාගන්න. වැරදි තමයි ඇත්තටම ගණන් හදන්න ඕනේ. ඒක තමයි තමන්ට පුළුවන් වෙන්නේ. ගණන් වැරදුනා කියලා බය වෙන්න එපා. මේ ලෝකේ ගොඩක් දියුණු වෙන මිනිස්සු මාර විදිහට වැරදිලා තියෙනවා. වැරදෙන් තමයි තමන්ට හරියන්නේ. හැබැයි මේක කියලා ඔක්කොම වරද්ද ගන්නත් එපා. හොඳේ. O level වලට ගිහිල්ලා මගේ O level වැරදුනාම මං ගොඩ යනවා කියලා එහෙම එකක් වෙන්නේ නැහැ. ඒ නිසා O level වලට කලින් වරද්ද ගන්න. එතකොට පස්සේ හරියයි O level වලදී. දැන් මේ දෙක අපි සුළු කරන්න ඕනේ. මම මෙතනදී කිව්වා ළමයි වර්ග දෙකක් ඉන්නවා කියලා. එක කට්ටියක් තමයි මෙන්න මේ පළවෙනි සමීකරණයේ xy එකම පැත්තට අරගෙන හදාගන්න ළමයි. ඒ අය හදන්නේ මෙහෙමයි. x ධන 2y අනෙක් පැත්තට අරගෙන ඍණ 2y කියලා දාලා සමානයි බිඳුව කියලා අරගෙන මේක පළවෙනි සමීකරණයේ විදිහට ආයෙ ගොඩනගා ගන්නවා. හරි? එතකොට පළවෙනි සමීකරණය මෙයා කියලා නම් කරන්නේ නැතුව ඒ ළමයා හදා ගන්නවා x ඍණ 2y සමානයි බිඳුවයි කියලා. මේ ක්‍රමයක් හරි දරුවෝ. ඊට පස්සේ පළවෙනි සමීකරණයේ x ඍණ 2y සමානයි බිඳුව සහ දෙවන සමීකරණයේ 15x ධන 50y සමානයි 1600 කියන සමීකරණ දෙක භාවිතා කරලා මේකේ x වලට x සමාන කරලා හෝ y සමාන කරලා අගය ලබා ගන්න ළමයි ඉන්නවා. එහෙම නැතුව මම මේ ගාන වෙනත් විදිහකට කියලා දෙන්නම්. ඇත්තටම මේක O level exam එකේ ඔයාලගෙන් බලාපොරොත්තු වෙන ඒ ක්‍රමයට. මෙන්න මෙහෙම. මේකේ ඔයාලගෙන් බලාපොරොත්තු වෙන දරුවෝ මෙතන x වල අගය 2y ට සමාන වෙලා තියෙනවලු. x වල අගය කීයද? 2y. එහෙනම් අපි x වල අගය දැන් දන්නවා. එහෙනම් x වෙනුවට අපිට ආදේශ කරන්න පුළුවන් නේද 2y කියන එක? මෙතන තියෙනවනේ x කියන්නේ 2y කියලා. ඒ නිසා පහ ළඟ තියෙන x ට 2y ආදේශ කරා නම් අපිට මේ ගාන හදන්න ලේසි නේද? පහ නෙවෙයි මෙතන ඉන්න ඕනේ 15 නේ sorry 15. මොකද 15 වෙන්න තියෙන්නේ කාර් රථ 15. 15y x ට x වෙනුවට 2y ආදේශ කරා නම් අපිට මේ ගාන හදන්න ලේසි. එහෙනම් මම මෙතන ඊළඟ කොටස විදිහට ලියනවා ආදේශ කිරීමක් විදිහට x සමානයි 2y දෙවන සමීකරණයට ආදේශයෙන් කියලා. රචනා ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන නිසා කොච්චර හැකියාවක් තිබුණත් වාක්‍ය නොලිය නිකාම ඔහේ ලියාගෙන යන්න එපා. මේ විදිය ආදේශයෙන් කියන කොටස් එහෙම ලියන්න. ඒවා ලියලා ගන්න හදනවා නම් වඩාත් හොඳයි. එතකොට තමයි සම්පූර්ණ ලකුණු ප්‍රමාණය තමන්ට ගන්න පුළුවන් වෙන්නේ. මම ඔකට හේතු පස්සේ කියන්නම්. මොකද පේපර් එකේ මම මුලදී මම අර එක ස්ලයිඩ් එකක් අතෑරිය ඔයාලට මතක ඇති. පේපර් එකේ ස්ට්‍රක්චර් එක ගැන මම පස්සේ කියලා දෙනවා කියලා.
ඒක මම කියලා දෙන්නේ නැත්තේ මුල් ප්‍රශ්න පහ කතා කරලා ඉවරුණාට පස්සේ තමයි මම එතන කියන්නේ ඔයාලට මොනවද එතනදී Taman තෝරගන්න ඕනි කොහොමද මේ ලකුණු හම්බ වෙන්නේ උත්තරය විතරක් මම දැම්මොත් මට ලකුණු හම්බ වෙයිද කියලා සමහරුන් ප්‍රශ්න තියෙනවනේ උත්තර ටික විතරක් මම පේපරේ දාගෙන යනවා. එහා පැත්තේ බබාගෙන් බලාගෙන කොහොම හරි දැන් ටීචර් නැහැ. එහා පැත්තේ පේපර් එක කරන්න එපා. එක්සෑම් එක මේ වෙනවා. ඒ නිසා පේපර් එක දැන් අරගෙන මම ලියන උත්තර ටික විතරක් පන්ති ඉන්න මීටරේ උත්තර ටික විතරක් ලියලා දානවා. මට ලකුණු එතකොට ඒ එකක් හම්බ වෙවි. ලැබෙන්නේ නැහැ කීයට. හම්බෙන්නේ නැහැ. උත්තර ටික විතරක් දැම්මයි කියලා ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒක මං හේතුව පස්සේ කියන්නම් මොකද්ද හේතුව කියලා. බලාගෙන ඉන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මෙතන ආදේශ කළොත් දරුවෝ 15 ගුණ කිරීම 2y x වෙනුවට මං 2y ආදේශ කළා. ධන 50y සමානයි 1600. right 15 ගුණ කිරීම 2y කියලා කියන්නේ 30y 30y ධන 50y සමානයි 1600යි 1600යි මම ඊළඟ ස්ලයිඩ් එකට යන්නම්. දැන් අපිට හම්බුණානේ සමීකරණය 30y ධන 50y සමානයි 1600 කියලානේ දරුවෝ අපිට ලැබුණේ. එහෙනම් මේ දෙකේ එකතුව 50යි 30යි දෙක එකිනෙක එකතු කරන්න පුළුවන්. 50යි 30යි එකතු කළාම 80යි y සමාන වෙනවා 1600ට. y උක්ත කරගන්න දෙපසම මම 80ෙන් බෙදෙනවා. මෙතන බිඳුවට බිඳුවක් කැපෙනවා 80ට මෙතන 80 කැපෙනවා. 160 බෙදන්න තියෙන 80ෙන් අපිට ලැබෙනවා රුපියල් 20යි කියලා. රුපියල් 20යි කියලා ලැබෙනවා. හැබැයි මම මෙතන මෙහෙම රුපියල් කියලා දාන්න නැතුව හදන්නම්. මොකද අවසානයේ අපි උත්තරේ දාන්න නිසා. 20යි. එහෙනම් y හියගේ අපිට ලැබෙනවා රුපියල් 20යි කියලා. මෙතන ඇත්තට 20යි කියලා මම මෙතන ගත්තේ. දැන් අපි දන්නවා y හියගේ කීයද කියලා. y හියගේ දන්න නිසා y සමානයි 20 මම පළවෙනි සමීකරණයට ආදේශ කරනවා. පළවෙනි සමීකරණයට ආදේශ කරනවා. පළවෙනි සමීකරණය ආදේශ කළාම අපි දන්නවා දරුවෝ x සමානයි 2y තමයි පළවෙනි සමීකරණය වෙන්නේ. y හියගේ 20 නිසා 2 ගුණ කිරීම 20 2 ගුණ කිරීම 20 සමාන වෙනවා x ට. ඒ කියන්නේ x කියලා කියන්නේ 40යි. මේ උත්තර ගත්ත ළමයි ඇති සමහර විට. සමගාමී සමීකරණයක උත්තර ලබා ගත්තට මදි. උත්තර දෙක හදාගත්තට පස්සේ y සමානයි 20යි x සමානයි 40යි කියලා එහෙම විතරක් තියලා යන්න එපා. ගාන ඉවර කරන්න, ෆයිනලයිස් කරන්න, අන්තිම කරන්න ඒක කොහොම හරි. පැත්තකින් ගොඩක් අය කරන ක්‍රමයක් තමයි ඒක කොටු කරලා ලියනවා. ඒ ක්‍රමය වඩාත් හොඳයි. මොකද උත්තරේ දැක්ක ගමන් ඔයාලගේ ලකුණු හම්බ වෙනවා ඒ කොටසට. එහෙනම් මෙතන ලියන්නේ කාර් රථයකින් කීයක් හම්බ වෙනවද කියලා කාර් කියලා ලියන්න මම මෙතන කාර් රථයකින් රුපියල් 40ක් හම්බ වෙනවා. යතුරු පැදියකින් මම යතුරු පැදියක් කියලා ලිව්වා රුපියල් 20යි කියලා පැත්තකින් පිළිතුර දාන්න. මෙහෙම තමයි කරන්න ඕනි දේ. අනිවාර්යෙන් පේපර් එකේ උත්තර ටික හදාගත්තට පස්සේ දරුවෝ අනිවාර්යයෙන්ම තමන් ඒක ලියලා පෙන්නන්න මේ වගේ x සමානයි 20යි සහ y සමාන x සමානයි 40යි සහ y සමානයි 20යි කියලා ආපු නිසා මොනවද x කියලා කියන්නේ මොනවද y කියලා කියන්නේ හඳුන්වලා පිළිතුර දාන්න. එහෙම ලිව්වොත් තමයි සමගාමී සමීකරණයේ සම්පූර්ණ ලකුණු හම්බ වෙන්නේ තමන්ට. එහෙනම් සමගාමී සමීකරණ කොටස අපි අවසන් කරා. ඊළඟට කරන්න යන්නේ ඔයාලා ටිකක් අපහසුයි කියලා කියන වර්ගජ සමීකරණ ආශ්‍රිත ගැටලුව. වර්ගජ සමීකරණ ආශ්‍රිත ගැටලුව. මම වර්ගජ සමීකරණ ආශ්‍රිත ගැටලුවේ ප්‍රශ්න තෝරගන්න විදිහ ගැන විශේෂ දෙයක් කියනවා. මොකද වර්ග සමීකරණ ඔයාලා හදද්දී වරද්ද ගන්න ගොඩාක් තැන් තියෙන වර්ග සමීකරණවල. වර්ග සමීකරණවල අපි මේ ස්ලයිඩ් එක මම චුට්ටක් දාලා පෙන්නන්නම් මුල් මේවා ටික පිළිතුර. සමගාමී සමීකරණය පැටලෙනවාද නැත්නම් මේක මම කරපු විදිහ පොඩ්ඩක් මම පැහැදිලි කරන්නම්. මම පළවෙනියටම කරේ සමගාමී සමීකරණ ගැටලුව ගැන මම කියන්නේ දැන් අපි හදපු ගැටලුව කාර් රථයේ x කියලා අපි නම් කරා යතුරු පැදියක ලැබෙන මුදල y කියලා නම් කරා.
ඊට පස්සේ අපි සමගාමී සමීකරණ දෙක ගොඩනගා ගත්තා. x සමානයි 2y 15y x ධන 50y සමාන 1600 කියලා අපි සමීකරණ දෙක ගොඩනගා ගත්තා. දැන් මෙන්න මෙතන තියෙන දේ තමයි තමන් අවබෝධ කරගත යුතු දේ. මෙතන තියෙන්නේ මොකද්ද කියලා බලන්න. x වලට ලැබෙන අගය y වගේ දෙගුණයක් නැත්නම් 2y ට සමාන වෙනවා. ඒ කියන්නේ x සමානයි 2y. x වල අගය 2y. ඒ කියන්නේ x තියෙන තැනට 2y ආදේශ කරන්නට පුළුවන් අපිට. එතන ගොඩක් වෙලාවට අපිට දැන් මේකේ අගයන් වල ඔව් මෙතන ඔයාලා මෙන්න මේ දෙක ගන්න එපා. ඒ කියන්නේ 15x සහ 60y කියන එක 15 සහ 60 කියන දෙක වාහන ගාන එකපාර එකතු කරන්න එපා. 15x කියලා කියන්නේ අපි ඒක හිතන්න ඕනේ මෙහෙමයි දරුවෝ. එක යතුරු පැදියකින් අපි ලැබෙන මුදල අපි ගත්තේ y කියලා. යතුරු පැදියකින් y කියලා හම්බ වෙනවා නම් යතුරු පැදියෙන් ඔන්න හිතන්නකෝ. එක යතුරු පැදියකින් අපි y කියලා මොනවා හරි මුදල් ඒකකයක් තියෙනවා. එක යතුරු පැදියක් එනවා y එකක් ගන්න. තව යතුරු පැදියක් එනවා y දෙකක් ගන්න. y දෙවෙනි එක ගන්නවා. තව තුන්වෙනි යතුරු පැදිය යනවා. එතකොට අපි ගාව දැන් y ඒව 3ක් තියෙනවා. අන්න ඒ වගේ යතුරු පැදි 50ක් ආවහම y ඒව 50ක් තියෙනවා. අපේ යතේ දැනට y ඒව 50ක් තියෙනවා. කාර් රථයකින් ලැබෙන මුදල x කියලා මම හිතුවොත් එහෙම එක කාර් රථයක් එනවා x ගන්නවා. තව කාර් රථයක් යනවා x ගන්නවා. තව කාර් රථයක් යනවා x ගන්නවා. ඔය විදිහට කාර් රථ 15ක් යනවා. එතකොට අපිට මගේ යතේ හම්බ වෙනවා 15ක්. x ඒව 15ක් තියෙනවා. අන්න ඒ නිසා තමයි මම මෙතන ලිව්වේ 15y x ධන 50y කියලා. පළවෙනි එකේ තියෙන්නේ x ධන 2y කියලා. x ධන 2y කියන එකෙන් අදහස් කරන්නේ අර කාර් රථ දැන් අපි කියන්නේ මෙහෙමනේ. වෙළඳාමක් කරනකොට ඔන්න රුපියල් 100ට භාණ්ඩයක් තියෙනවා රුපියල් 50ට භාණ්ඩයක් තියෙනවා. හරිද? සබන් කැටයක් තියෙනවා රුපියල් 100ට සබන් කැටයක් තියෙනවා රුපියල් 50ට සබන් කැටයක් කියනවා. එතකොට දැන් අර ඕක කියන්නේ මෙහෙමනේ. වෙළඳසාලේ හිමිකරු නැත්තම් මොනවා හරි වෙලෙන්දා කියනවා ඔය පොඩි සබන් කැට දෙකක් ගන්න මුදල් හම්බ වෙනවා මට මේ එකක් විකුණලා. ඔය පොඩි සබන් කැට දෙකක් ගන්න මුදල මට හම්බ වෙනවා මේ එක සබන් කැටයක් විකුණලා. ඒකෙන් අදහස් කරන්නේ අර 50 ඒවා දෙකක් එකතු වුණොත් තමයි මේ මුදල හැදෙන්නේ කියලා. අන්න ඒකම තමයි මෙතන මේ හදලා තියෙන්නේ අපි බීජීය ප්‍රකාශනයක් විදිහට. x සමාන වෙනවා 2y කියන එක මම ලියලා තියෙනන්නේ හේතුව නිසා. එතකොට x වල අගය මම ආදේශ කරා x වෙනුවට 2y කියලා. ඔය ඒක මේ මම අර ඉස්සෙල්ලා මේ රවුන්ඩ් කරපේකේ මෙතන කැලලක් තියෙනවා. හරි ඒක මකන්න බැරි වුණා. සෝරි ඒක මම මැකුවේ. දැන් හරි. 2y එන්න ඕනියෝද අර රවුන්ඩ් කරපේකේ ඉරි කැලල මැකුවේ නැති නිසා. දැන් මෙතන වටේ තියෙන කොටසේ දරුවෝ දැන් හිතන්නකෝ මෙන්න මේ 2y කියන එක 2y මම x වලට සමාන කරලා තියෙන නිසා x වෙනුවට ආදේශ කරා 2y ඊට පස්සේ 15 සරක් 2 30යි 30y සහ 50y එකතු වෙනවා මොකද සජාතීය බීජීය පද නෙමෙයි තියෙන්නේ x ඒවා y ඒවා 30ක් තියෙනවා y ඒවා 50ක් තියෙනවා ඔක්කොම එකතු වුණා y ඒවා 80ක් ලැබෙනවා y ඒවා 80 තියෙනවා ඒ නිසා y උක්ත කරගන්නට මම කරේ මොකද්ද 80න් දෙපසම බෙදුවා 80න් බෙදුනහම y වලට ලැබෙන මුදල ආවා 20යි කියලා y සමානයි 20 මම පළවෙනි සමීකරණයට ආදේශ කරා පළවෙනි සමීකරණය තමයි 2y y සමානයි x සමානයි 2y කියන එක පළවෙනි සමීකරණයේ මේ තියෙන්නේ මම මෙතෙන්ට අරගෙන තියෙන පළවෙනි සමීකරණයේ මේ පළවෙනි සමීකරණයේ x සමානයි 2y y වෙනුවට ආදේශ කරා 20 y වෙනුවට ආදේශ කළා 20 එතකොට දෙවරක් 20 40යි ඒ නිසා තමයි මම මෙතන ගත්තේ කාර් රථයකින් රුපියල් 40ක් ලැබෙනවා අර යතුරු පැදියකින් රුපියල් 20ක් ලැබෙනවා. ඕක අපිට තේරුම් ගන්න පුළුවන් නේ. ඇත්තනේ බයිසිකල් දෙකක් ආවහම 20 ඒවා දෙකක් හම්බ වෙනවා. එක කාර් රථයක් ආවම මේ මුදලම හම්බ වෙනවා. හරිනේ එතකොට. එහෙම තමයි එන්න ඕනේ ඉන්නේ. රයිට්. මේක ඔයනම් කලින් ස්ලයිඩ් එකයි මේකයි ස්ක්‍රීන්ෂොට් ගහ ගන්නත් පුළුවන් නැත්නම් තමන්ට පස්සේ බලන්නත් පුළුවන්. රයිට්. අපි ඊළඟ කොටසට යමු. ඊළඟ ගැටලුව තමයි වර්ගජ සමීකරණ ආශ්‍රිත ගැටලුවක්. ප්‍රශ්නාංක 4. වර්ග සමීකරණයේදී අපිට කතා කරන්න තියෙනවා වර්ග සමීකරණ ප්‍රශ්නයක් තමන් තෝර ගන්නවද නැද්ද කියන දේ ගැන. වර්ග සමීකරණ කොටසකදී ඇත්තටම වර්ග සමීකරණ ගානක් ළමයෙක් තෝරගන්නේ තමන්ට මේ හරියටම කරන්න පුළුවන්ද බැරිද කියලා තේරුම් අරගෙන නෙවෙයි සමහරු. ඒ නිසා දැන් ඔය ගිය අවුරුද්දේ ලංකාවේ වැඩිම O level පාස් ප්‍රතිශතය තිබුණා 67.3%. ඔව් 67.3%.
ඊට කලින් අවුරුදු වල සෑහෙන ප්‍රමාණයක් ළමයි අඩු රිසල්ට්ස් ගන්නවා, ෆේල් වෙනවා. දැන් ෆේල් වෙනවා කියලා කියන්නේ නැහැ නේ, if නෙවෙයිනේ. නේද? බබා වීක් හොඳ නැහැ. නෝටි බබෙක් කියලා නිතුක් කියන්නේ. ඒ වගේනේ. දැන් එතකොට මෙතනදී දරුවෝ වර්ගජ සමීකරණ ගාන. ඔයාලා වර්ග සමීකරණ කිව්වහම එකපාර අයිඩියා එකක් නැතුව ඇති. අපි මේ ප්‍රශ්නය දිහා බලමු. මම මේකට යන්නම්. ප්‍රශ්නයට යන්නම්. බලමු අපි ප්‍රශ්නය මොකක්ද කියලා. වර්ග සමීකරණ ගාන. බලන්න මෙහිම ගණන් ඔයාලා දැකලා ඇති. ඔළුව කොලොප්පන්ගෙන ගණන් සමහරලාට සමහර බබාලා එහෙම දැක්කාම ආපු මේ වණන් හදන්න බෑ කියලා කියනවා. හැබැයි ලේසියෙන් හදන්න පුළුවන් ගානක් මේක. සමගාමී සමීකරණය වගේම ලේසියෙන් හදන්න පුළුවන් ගානක් මේක වර්ග සමීකරණය කියලා කියන්නේත්. වර්ගජ සමීකරණ ගානක් තෝරගනිද්දී Taman සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් සමගාමී සමීකරණ ගානකදී නම් අපිට අවුලක් නැහැ නේ. සමගාමී සමීකරණ දෙක ගොඩනගා ගන්න පුළුවන් නම් ගාන හදන්න පුළුවන් දරුවෝ. හැබැයි වර්ගජ සමීකරණ ගානකදී Taman ගාන හදනවද නැද්ද කියලා තීරණය කරන්නේ මෙන්න මේ කරුණ මත. බලන්න මේ ගාන. බලන්න අපි මේ ගාන බලමු. දිග මීටර් 4ක් සහ පළල මීටර් 2ක් වන ඍජු කෝණාශ්‍රාකාර තහඩුවක් රූපයේ දැක්වෙන පරිදි ඍජු කඩඉරි රේඛා දෙකක් ඔස්සේ කැපූ විට ලැබෙන P කොටස සමචතුරස්‍රාකාර වේ. P කොටසේ පැත්තක දිග මීටර් x ලෙස ගනිමු. රෝම ඉලක්කම් අංක 1 තියෙනවා. Q ලෙස දැක්වෙන ඍජු කෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් x ඇසුරෙන් සොයන්න කියලා. x ඇසුරෙන් සොයන්න කියලා. ඊළඟට තියෙනවා p වර්ගඵලය q h වර්ගඵලය මෙන් දෙගුණයකි කියලා රෝම ඉලක්කම් අංක 2 තියෙනවා බලන්න සමීකරණයක්. x වර්ගය ඍණ 12x ධන 16 සමානයි බිඳුව කියලා. පේනව නේද? x වර්ගය ඍණ 12x ධන 16 සමානයි බිඳුව. ඔන්න ඕකට තමයි අපි කියන්නේ වර්ගජ සමීකරණය. Tamanට තේරුම් ගන්න බැරි බබෙක් ඉන්නවා නම් වර්ග සමීකරණය කියන්නේ ඕක. ඔන්න ඕක හොඳට අහගන්න මේක. වර්ගජ සමීකරණ ගානක් හදනකොට පේපර් එකේ ඔන්න ඔය සමීකරණය තියෙනවද නැද්ද කියලා බලන්න. ඒ කියන්නේ x වර්ගය සමානයි 2x ධන 3 සමානයි බිඳුව වගේ සමීකරණයක් ඒ වර්ගජ සමීකරණ ප්‍රශ්නයේ තියෙනවද නැද්ද කියලා බලන්න. සමහර අවුරුදු වල ඒ ප්‍රශ්නේ වර්ග සමීකරණ කොටස දීලා නැහැ. එතකොට සමීකරණය ගොඩනගලා අවසානයේ දීලා තියෙනවා වර්ගමූල අගය සඳහා අගය වර්ගමූල 2 අගය දීලා තියෙනවා 1 ගානක්. නැත්නම් වර්ගමූල 3 අගය දීලා තියෙනවා. ඒ වගේ අගයක් දීලා තියෙනවා. එතකොට ඔය වර්ගජ සමීකරණයේ නොදී ගැටලු දෙන ආකාරයක් තියෙනවා. වර්ගජ සමීකරණය නොදී ගැටලුව දීලා ආවොත් එහෙම 2020 O level paper එකේ මම නම් කියන්නේ ඒ රිස්ක් එක ගන්න එපා. ඒක හේතුවක් තියෙනවා දරුවෝ. මෙහෙම දෙයක් තියෙනවා. වර්ගජ සමීකරණයේදී තමන් ගාන දෝරගෙන ගාන හදාගෙන ගිහිල්ලා අන්තිමට තමයි තමන්ට ආදේශ කරන්න වෙන්නේ අර දීලා තියෙන වර්ගමූල අගය. වර්ගමූල අගය එනකොට ඒ දීලා තියෙන වර්ගමූල අගයට සමාන අගයක් තමන්ගේ පේපර් එකේ ආවේ නැත්නම් එහෙම තමන් දන්නවා ඒ ගාන තමන්ට වැරදිලා තියෙන කියලා. එතකොට ඒ ගානේ 90ක් විතරම හදලා ඉවරයි. 90ක් විතර හදලා ඉවරයි. හැබැයි වර්ගජ සමීකරණයේ මේ ගැටලුවේ වගේ වර්ගජ සමීකරණයේ දීලා තියෙනවා නම් තමන් ඒ ප්‍රශ්නය තෝරගන්න එක සෑහෙන හොඳ නුවණක්කාර තේරීමක්. නුවණක්කාර තේරීමක් කියලා කිව්වම වෙන වෙනක් නෙමෙයි කියන්නේ. හරිද? සෑහෙන හොඳ තේරීමක් ඒක. හැබැයි වර්ගජ සමීකරණයේ හදන ක්‍රම දෙකක් තියෙනවානේ. එකක් තමයි සූත්‍රයේ භාවිතය. අනිත් එක වර්ග පූර්ණ ක්‍රමය. සූත්‍රයේ භාවිතයෙන් හෝ වර්ග පූර්ණ ක්‍රමයෙන් හදද්දී ඒක ඇත්තටම ක්‍රම දෙකක්. සමහර ළමයි සූත්‍රයේ භාවිතයෙන් හදන්න පුරුදු වෙලා තියෙනවා. සමහර ළමයි සූත්‍රයේ භාවිතා කරලා සූත්‍රය දාලා 4යි c බෙදීම 2යි කියන සමීකරණය දාලා ඒ අපි සූත්‍රය දාලා අපි හදාගෙන යනවා. සමහරු වර්ග පූර්ණයෙන් හුරු වෙලා තියෙනවා. මම අද කියලා දෙන වර්ග පූර්ණ ක්‍රමය. ඔය මම ගොඩක් වෙලාවට මෙතන මගේ ක්ලාසස් එන ළමයි ඉන්න පුළුවන්. ඒ අය ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නේ වර්ග පූර්ණ ක්‍රමය. ඒකට හේතුව මම කියලා දීලා තියෙනවා. මම ඒකට හේතුව කියන්නම් දැන්. වර්ග පූර්ණ ක්‍රමයේදී පැටලෙන ප්‍රමාණය අඩුයි. සූත්‍රය හොඳයි. සූත්‍රය අවුලක් නැහැ. ඒ වුණාට වර්ග පූර්ණ ක්‍රමය හොඳයි. හරි. සූත්‍රය හොඳයි අරක හොඳයි. වර්ග පූර්ණ ක්‍රමයෙන් හදාගෙන යද්දී ගානේ
අර පැටලෙන ප්‍රමාණය අඩුයි. මම ඒක අද කියලා දෙද්දි මම ස්ටෙප් බයි ස්ටෙප් කියන්නම්. අද මේ වර්ග පූර්ණ ගාන නම් අනිවාර්යෙන් ලියා ගන්නව නම් හොඳයි. හොඳේ. මම ලියද්දි ලියා ගන්නව නම් හොඳයි. හොඳට බලාගෙන ඉන්න මේ ගාන. අපි හදමු එහෙනම් මේ ගාන. මේ ගානේ මම මුලින්ම මේ රූප සටහනේම මම චුට්ටක් පොඩි දේවල් ටිකක් ලියන්නම්. බලන්නකෝ. මෙතන අපිට තියෙනවා දීලා දරුවෝ ශ්‍රිජු කෝණාස්ත්‍රාකාර කොටසක් නේද? මේ ශ්‍රිජු කෝණාස්ත්‍රාකාර කොටසේ දිග නම් දීලා තියෙනවා 4යි කියලා. පළල කීයද කියලා දීලා නැහැනේ. පළල වෙන්නේ 2 සෙන්ටිමීටර නැත්නම් 2යි කියලා දීලා තියෙනවනේ මෙතන සෙන්ටිමීටර දීලා තියෙනවනේ. ඔව් නෑ 2යි කියලා මීටර 2යි කියලා දීලා තියෙනවා. එහෙනම් මෙතන පළල මම දාගන්නම් 2යි කියලා. එන්න තියෙන පළල මෙතන මම දාගන්නම් 2යි මීටර කියලා. නැත්නම් 2යි කියලා දාන්නම්කෝ. හරිද? උන්න 2යි කියලා මම දාගත්තා. මේ P කොටස දිහා බලන්න. P කොටසේ දිගත් පළලත් එක හා සමානයි. ඒක අපි දන්නවා මේ තියෙන සමචතුරස්‍රයක් කියලා. P කියලා කියන්නේ සමචතුරස්‍රාකාර කොටසක්. අනිත් සියලුම කොටස් ශ්‍රිජු කෝණාස්ත්‍රාකාර කොටස්. දැන් ඔන්න අනිත් ඒ වගේ අපි අගයන් ටික පොඩ්ඩක් හොයලා බලමු. මෙතන අනිත් ටිකේ අගයන් ටික චුට්ටක් බැලුවොත් එහෙම මෙතනදී Q වල අගය කොහොමද ගන්න? මෙන්න මේ කොටසේ Q කියන කොටසේ මෙන්න මේ කොටසේ අගය ගන්න විදිහ බලමු. දිග සහ පළල කොහොමද ගන්න කියලා Q වල දිග සහ පළල කොහොමද ගන්න බලමු. සම්පූර්ණ දිග 4යි. මේ සම්පූර්ණ දිග 4යි. මෙතන සම්පූර්ණ දිග 4යිනේ. නේද? සම්පූර්ණ දිග 4යි උත. සම්පූර්ණව දිග 4යි. Q පිහිටන කොටසේ මම මේ ඉරි ඇඳලා පාට කරලා තියෙන කොටසේ Q තියෙන කොටසේ දිග කීයද? 4ක් තියෙනවා. 4 හැදිලා තියෙන්නේ මේ x සහ යම් කිසි අගයක් එකතු වෙලා. නේද? 4 කියන කොටසෙන් මෙන්න මේ කෑල්ල අයින් කරා නම් එහෙම. 4 කියන කොටසෙන් මේ කෑල්ල අයින් කරා නම් නේද ඔය Q කියන එකේ දිග එන්නේ. එහෙනම් Q කියන කොටසේ දිග එන්නට ඕනින්නේ දරුවෝ 4 ඍණ x කියලා. නේද? Q කියන කොටසේ දිග එන්නට ඕනි 4 ඍණ x කියලා. සම්පූර්ණ පළල කොච්චරද? සම්පූර්ණ පළල 2යි. මම දාලා තියෙනවා 2යි කියලා. සම්පූර්ණ පළල 2යි. එහෙනම් සම්පූර්ණ පළල 2 කියන එකෙන් බලන්න මෙතන x කියන කොටසක් අයින් වෙනවා. මෙන්න මේ කෑල්ල අයින් වෙනවා. එහෙනම් මෙන්න මෙතන කෑල්ල කීයද? කීයද වෙන්න ඕනින්නේ? මම මෙහෙට ගන්නම්කෝ මෙතෙන්ට. මේ කෑල්ල කීයද වෙන්න ඕනින්නේ? 2 ඍණ x කියලායි එන්නේ. 2 ඍණ x කියලා. ඔක අපිට ගාන ඉස්සරහට ඕනි වෙනවා. ඒ නිසා තමයි මම උතන ගන්න විදිය කිව්වේ. රූප සටහනේ ඒ පේපර් එක දෙන්නේ ඔයාට නොමිලේනේ. පේපර් එක නොමිලේ දෙන්නේ. හරිද? පේපර් එක නොමිලේ දෙන්නේ ඒ නිසා ඕනි එකක් ඕකේ අඳින්න. ඕකේ දීලා තියෙන දත්ත ඕනි එකක් බය නැතුව අඳින්න. ඕක නැත්තම් අර මේ මොකද්ද සුදු කොලේ වගේ ගෙදර අරන් එන්න එපා. පේපර් එකේ අඳින්න. ඒකේ දීලා තියෙන දත්ත ටික පුළුවන් තරම් රූප සටහනේ ලකුණු කරන්න පුරුදු වෙන්න. දැන් එතකොට එහෙනම් මෙතන 4 ඍණ x පළල 2 ඍණ x. නේද? දැන් අපි මේ දෙක හොයාගත්තා. දැන් අපි එහෙනම් ගාන හදමු. ගාන තියෙන්නේ මෙන්න මෙහෙමයි. අපිට කියලා තියෙනවානේ P කොටසේ පැත්තක දිග මීටර x ලෙස ගනිමු කියලා. එහෙනම් පළවෙනිටම තියෙන රෝමිලක්කම් අංක 1 ශ්‍රිජු කෝණ Q ලෙස දැක්වෙන ශ්‍රිජු කෝණාස්ත්‍රාකාර කොටසේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක්. දැන් Q අර මතක ඇති මම අර කොටු කරලා ගත්තේ අපි මෙතනින් නේද? Q කියලා ගත්තේ මෙන්න මෙහෙම කෑල්ලක්. මෙහෙම Q කියලා තිබුණානේ. කැපිටල් Q තියෙනවා කැපිටල් Q තියෙනවා. 4 ඍණ x තමයි දරුවනේ ඒකේ මං දිග විදිහට ගත්තේ. පළල විදිහට ගත්තේ 2 ඍණ x කියලා නේද? මතකයි නේද? මම අර කලින් ගෲප් සටහනේ පෙන්නුවා. කලින් ස්ලයිඩ් එකේ. මේ බලන්න. මෙතන මම ගත්තනේ නේද? මෙතන මම ගත්තා පළල 2 ඍණ x කියලා, දිග ගත්තා 4 ඍණ x කියලා. ඒක ගත්ත විදිය තේරුණානේ. දැන් එහෙමනම් අපි පළවෙනියටම ලියමු q හි දිග. q හි දිග සමානයි 4 ඍණ x. q හි පළල සමානයි 2 ඍණ x. එහෙනම් දැන් වර්ගඵලය ගන්නෙ q කියලා කියන්නේ ශ්‍රිජු කෝණාස්ත්‍රාකාර කොටසනේ. මේ බලන්න ශ්‍රිජු කෝණාස්ත්‍රාකාර කොටස. ශ්‍රිජු කෝණාස්ත්‍රාකාර කොටසක් නිසා අපි මෙතන වර්ගඵලය ගන්නේ දිග ගුණ කිරීම පළල. එහෙනම් q හි වර්ගඵලය සමානයි
වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල. දිග ගුණ කිරීම පළල. දිග අපි දන්නවා 4 ඍණ x කියලා. මම එක වරහණක් දාලා ලියන්නම් 4 ඍණ x කියලා. ගුණ කිරීම පළල දන්නවා 2 ඍණ x කියලා. 4 ඍණ x සහ 2 ඍණ x පද දෙක ගුණ කරන්න තියෙන්නේ. ද්විපද ප්‍රකාශනයක් නේද හැදෙන්නේ? ද්විපද ප්‍රකාශන දෙක ගුණිතය. ද්විපද ප්‍රකාශන දෙක ගුණිතේ 4ෙන් 2 ගුණ කරනවා 8යි. 4 වරක් 2 8යි. 4ෙන් දෙවෙනි පදය මේ ඍණ x ගුණ කරනවා 4 වරක් ඍණ x ඍණ 4යි x. දැන් තියෙන දෙවෙනි පදයෙන් ගුණ කරන්න. ඍණ x වලින් ගුණ කරනවා ධන 2 ඍණ 2යි x. අන්තිම පදයෙන් අන්තිම පදය ඍණ x වලින් ඍණ x ගුණ කළාම ධන x වර්ගය කියලා ලැබෙනවා. ධන x වර්ගය. හරි. සජාතීය පදයක කෙනෙක් එකතු වෙනවා ප්‍රකාශනය ලැබෙනවා. අපිට 8 ඍණ 6යි x ඍණ 4යි x ඍණ 6යි x කියලා කියන්නේ සජාතීය පද. ඍණ පද දෙකක් තියෙන. ඍණ 4යි x සහ ඍණ 2යි x. එකිනෙක එකතු වෙනවා ඒ නිසා. ධන x වර්ගය. එහෙනම් වර්ගඵලය සඳහා q හි වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් ලැබෙනවා අපිට. වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් ලැබෙනවා අපිට 8 ඍණ 6යි x ධන x වර්ගය. ඇත්තටම මේක 8 ඍණ 6යි x වර්ගය මේ 8 ඍණ 6යි x ධන x වර්ගය කියන එක ලියනවාට වඩා තමයි මේක හරියට අපි දන්නවා වර්ග සමීකරණය ලියන විදිහ නේද? x වර්ගයේ මුලින් එන්න ඕනි. ඊට පස්සේ x සංගුණකයේ මැදට එන්න ඕනි සහ අවසානයේ අර ඉලක්කම අවසානයේට එන්න ඕනි කියලා අපි දන්නවා. මේක ඊළඟට අපි ඒක ලියමු මේ විදිහට. ඒ කියන්නේ මම ඕක ලියන්න ඕනින්නේ ඇත්තටම හරිනම් x වර්ගයේ මේක පද මාරු කරලා ලියනවා නම් වඩාත් හොඳයි. මේක තමයි උත්තරේ එන්නේ. ඒ වුණාට මේක පද මාරු කරලා ලියා ගන්න එක Tamanට ලේසි. පේපර් එකේ මේකට ලකුණු හම්බ වෙනවා. ඒ වුණාට Tamanට ලේසි x වර්ගය ධන ඍණ 6යි x ධන 8 කියලා ලියා ගන්නවා නම්. හරි. ඒකත් අපි මෙතනින්ම ලියා ගමුනේ. මෙතනින්ම ලියා ගමු. මම මෙතනින්ම ලියන්නම් ඒක. මම මේක පද මාරු කරලා ලියන්නම්. මේ උඩ එක තමයි පිළිතුර වෙන්නේ. නමුත් මෙතන එන්න ඕනින්නේ අපි ඒක හදාගමු අපේ පහසුවට x වර්ගය ඍණ 6යි x ධන 8 කියලා. මේක තමයි ඇත්තම හරීම ප්‍රකාශනය. අපිට මේක තියෙන නිසා ලේසි q හි වර්ගඵලය නිවැරදිව අපි ඒතර මෙතන හදාගත්තා. ඔන්න එහෙනම් දැන් රෝම ඉලක්කම 1 සඳහා අපි ප්‍රකාශනය හදාගත්තා. බලන්න q හි වර්ගඵලය දැන් p හි වර්ගඵලය q හි වර්ගඵලයෙන් දෙගුණයක කියලා ඊළඟට අපිට දීලා තියෙනවා. මොකද්ද ගැටලුවේ අපෙන් අහන්නේ ඊළඟට? දැන් අපි ඔන්න හදාගත්ත q හි වර්ගඵලය කීයද කියලා. ඊට පස්සේ අපිට කියලා තියෙනවා දරුවනේ p හි වර්ගඵලය q හි වර්ගඵලය මෙන් p හි වර්ගඵලය q හි වර්ගඵලය මෙන් දෙගුණයකි කියලා. මෙන්න මේක ඕනි දැන්. මෙන්න මේක ඕනි. p හි වර්ගඵලය q හි වර්ගඵලයෙන් දෙගුණයක කියන කොටස දැන් අපිට ඕනි. අපි දන්නවා p වල දිග පළල. මේ බලන්න මේ තියෙන p නේ. p තියෙන සමචතුරස්‍රයක්. p වල දිග x පළලත් x. q වල වර්ගඵලය දන්නවා. අපිට ආව ප්‍රකාශනය x වර්ගය ඍණ 6යි x ධන 8 කියලා නේද? x වර්ගය ඍණ 6යි x ධන 8 කියලා. එහෙනම් අපි දැන් ඕක ලියමුකෝ බලන්න. එහෙනම් අපි ඕක ලියන්නේ මෙන්න මෙහෙමයි. මම ලියන විදිහ. අපි ලියනවා පළවෙනිටම p වර්ගඵලය සමානයි p හි වර්ගඵලය q හි වර්ගඵලයෙන් දෙගුණයකි. ඔව්නේ. q වර්ගඵලය මෙන් දෙගුණයක්නේ. ඒ නිසා ගුණ කිරීම 2. q වගේ දෙගුණයක්. ගුණ කිරීම 2. p වල දිග පළල අපි ලියමු. p වල දිගත් x පළලත් x. ඒ නිසා වර්ගඵලය ගන්න අපි දිග ගුණ කිරීම පළල නැත්නම් දිග පළල සමචතුරස්‍රාකාර කොටස නිසා x ගුණ කිරීම x කියලා ලියනවා අපි. q වල වර්ගඵලය අපි කලින් කොටසේදී ගත්තා. කීයද q වල වර්ගඵලය අපි බලමු.
Q වල වර්ගඵලය අපිට කලින් ආවේ x වර්ගය බලන්න මෙතන ආව අපිට x වර්ගය ඍණ 6x ධන 8 කියලා මම ඒක හදාගත්තා අපේ පහසුවට නේද? x වර්ගය ඍණ 6x ධන 8 කියලා හදාගත්තා. දැන් එහෙමනම් මම මෙතන ඊළඟට ලියනවා ඒ අගේම q හි වර්ගඵලයම x වර්ගය ඍණ 6x ධන 8 කියලා ලියනවා. මේ වගේ දෙගුණයක් තමයි p හි වර්ගඵලයට සමාන වෙන්නේ. x ගුණ කිරීම x කියලා කියන්නේ x වර්ගය. හොඳට මතක තියාගන්න මේක ළමයි වැරදියට ලියනවා x ගුණ කිරීම x 2x කියලා. වැරදි ඒක. යම්කිසි සංඛ්‍යාවක් විජීය පද දෙකක් එකතු වෙනකොට තමයි සංගුණක ඉස්සරහට එන්නේ. ගුණ වෙද්දියාගේ බලයක් විදිහට එනවා. x ගුණ කිරීම x x වර්ගය x එකතු කිරීම x 2x කියලා එන්නේ. ඊළඟට මේ තියෙන වර්ග සමීකරණය මම දෙකෙන් ගුණ කරනවා. x වර්ගය දෙකෙන් ගුණ කළොත් 2x වර්ගය ඍණ 6x දෙකෙන් ගුණ කළොත් ඍණ 12x ධන 8 දෙකෙන් ගුණ කළොත් ධන 16යි. දැන් අපේ රෝම ඉලක්කම් අංක දෙකේ අහලා තියෙන x වර්ගය ඍණ 12x ධන 16 වෙන බව පෙන්වන්න කියලා නේද? එහෙනම් සමානයි බිඳුව බව පෙන්වන්නේ. දැන් බිඳුව කරන්න නම් මම මේ පැත්තේ තියෙන x වර්ගය මේ පැත්තේ තියෙන දරුව ධන x වර්ගයක් තියෙන්නේ. ධන x වර්ගය මම අනෙක් පස්සට අරගෙන යනවා ඍණ x වර්ගයක් කරලා. ඕන අනෙක් පැත්තට අරන් යනවා ඍණ x වර්ගයක් කරලා. එහෙනම් මේ පැත්තේ එතකොට බිඳුව වෙනවා සමානයි 2x වර්ගය ඍණ 12x ධන 16 එහා පැත්තෙන් ආවා ධන x වර්ගය මේ පැත්තට එනකොට ඍණ x වර්ගය වෙනවා. සජාතීය පද විතරයිනේ අඩු වෙනවා නම් අඩු වෙන්නේ නේද? සජාතීය හෝ විජාතීය පද විතරයිනේ. මෙතන 12x වත් ධන 6ටවත් කිසිම දෙයක් වෙන්නේ නැහැ. 2x වර්ගයට විතරයි මෙතන පදයේ අඩුවීමක් වෙන්නේ. මේ තියෙන 2x වලින් මෙන්න මේ තියෙන x වර්ගය අඩු වෙනවා. 2x වර්ගයෙන් x වර්ගය අඩු වෙනවා. මොකද ධන 2x සහ ඍණ x වර්ගයනේ තියෙන දරුවනේ. ඒ නිසා මෙතන මේ පද දෙක අඩු වුණාම අපිට ලැබෙනවා බිඳුව සමානයි 2x වර්ගය x වර්ගය අඩු වුණාම x වර්ගය ඍණ 12x ධන 6 කියලා. එහෙමනම් මෙතන අවසානයේ අපිට ප්‍රකාශනය ලැබිලා තියෙනවා බිඳුව සමානයි x වර්ගය ඍණ 12x ධන 6 කියලා. දැන් ඕක ලියලා තියෙන ඔයාලගේ පේපර් එකේ අනික් පැත්තට අපි පද දෙක දෙපැත්ත මාරු කරලා ලියමු. එහෙනම් x වර්ගය මෙහෙම තිබුණයි කියලා තවුලක් නැහැ. මේ විදිහට පිළිතුරට ලකුණු හම්බ වෙනවා. මම ඒක පේපර් එකේ තියෙන පැත්ත නැත්තම් ළමයි හිතනවා ඕක අනික් පැත්තට ලිව්වොත් වැරදීද කියලා. නැහැ දරුවෝ. පද දෙක දෙපැත්ත මාරු කරලා සම්පූර්ණ පද දෙක මේ පැත්තේ තියෙන සෙට් එක සම්පූර්ණ මම මේ පැත්තට අරගෙන ඇවිල්ලා මේ පැත්තේ සෙට් එක සම්පූර්ණ අනිත් පැත්තට අරන් ගියා කියලා දරන වෙනසක් වෙන්නේ නැහැ. හරි? මම මේ පද මාරු කරලා ලිවීමක් විතරයි කරන්නේ. x වර්ගය ඍණ 12x ධන 16 සමානයි බිඳුවයි. මේක තමයි අපෙන් අහලා තියෙන ප්‍රකාශනය. බලන්න අපිට ඒක ඇවිල්ලා තියෙනවා සුළු කරාට පස්සේ. ඔන්න දැන් අපි වර්ග සමීකරණය ගොඩනගා ගත්තා. වර්ග සමීකරණය ගොඩනගා ගත්තට පස්සේ දැන් ඔයාලට මේක ලියා ගන්න පුළුවන්. ඇත්තටම මේක ලියා ගන්න ওই විදිහටම නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නත් පුළුවන්. ධන 16 එන්න ඕනේ. ධන 16 එන්න ඕනේ මෙතන. පේන්නේ නැහැ නේද? එතන මම මේව කරන්න ධන 16. right. මෙතන හරි. දැන් මෙතන අපි වර්ග සමීකරණ දැන් ගොඩනගා ගත්තා. වර්ග සමීකරණය ගොඩනගා ගත්තට පස්සේ වර්ග සමීකරණය සුළු කරන්න ඕනේ. ඕක තමයි තියෙන ප්‍රශ්නේ. ගොඩක් ළමයි වර්ග සමීකරණය සුළු කරන්න කම්මැලි නැත්තම් හදන්න බැරුව නෙවෙයි. ලංකාවේ බබාලට කොහොමද හදන්න පුළුවන්? ලංකාවේ කට්ටිය සෑහෙන තර්ක කරන්න දක්ෂයිනේ. අම්මා කියනවා කොහෙවත් යන්නේ නැහැ.
ඉන්නවා ගෙදර කියලා. නෑ යන්න ඕනි. අරයත් යනවා. මං ගියාට මොකද වෙන්නේ? මං ගඟේ පයින්නවා. ඔහොමනේ කියන්නේ. ඉහිම අවුලක් නෑනේ. අපේ කට්ටියට හොඳට තර්ක කරන්න පුළුවන්. ඒ කියන්නේ මැත්ස් පුළුවන් වෙන්න ඕනි. අපේ කට්ටිය කම්මැලි හැබැයි. ඒ නිසා තමයි ගණන් හදන්නේ නැත්තේ. වර්ග සමීකරණ කම්මැලිකමෙන් හදන්න බෑ. වර්ග සමීකරණයක් හදන්න හොද්දට හිතලා හොද්දට තර්ක කරලා එහා පැත්ත මෙහා පැත්ත පද මාරු කරලා ධන ඍණ සුළු කරලා හරියට හදන්න ඕනේ. බැරි නෑ. හරියට සුළු කරන්න පුළුවන් නම් බැරි නෑ. සුළු කරන එකත් ඇත්තටම තමන්ගේ හුරුවනේ. තමන් පුළුවන් තරම් ගැටලු හදන එක නිසානේ ඇත්තටම සුළු කිරීම හොඳට පුළුවන් වෙන්නේ. නේද? රයිට්. අපි බලමු මේ වර්ග සමීකරණය කොහොමද හදන්නේ කියලා. දැන් අපිට ප්‍රකාශනය ආවනේ. x වර්ගය ඍණ 12x ධන 16 සමානයි බිඳුව. මේ දීලා තියෙන වර්ග සමීකරණය සුළු කරන ක්‍රම දෙකක් තියෙනවා කියලා මම කිව්වා. ළමයි වර්ග දෙකක් ඉන්නවා ඇත්තටම සුළු කරන මේක. එකක් සූත්‍රයේ භාවිතයෙන් සුළු කරන සෙට් එකක් ඉන්නවා. අනිත් අය වර්ග පූර්ණ ක්‍රමයෙන් සුළු කරන කට්ටියක් ඉන්නවා. මේ පේපර් එකේ මාකින් ස්කීම් එක ඔයාලට ගන්න පුළුවන්. මගේ නම්බර් එක මුලින් දකින්න නැති ඒකට ඔය නම් WhatsApp message එකක් දාන්න. නැත්තම් ඊමේල් එක තියෙනවා. ඔය ටියුට් එකෙත් ඔයාලා ළඟ තියෙනවා. දැන් මේ වෙද්දි මම කිව්වා ටියුට් එක ඩවුන්ලෝඩ් කරලා නැත්තම් වෙබ්සයිට් එකට ගිහලා ගන්න කියලා. ඒකෙත් ටියුට් එකේ අන්තිමට නම්බර් එක තියෙනවා. ඒකෙන් ඔය නම් ඔයාලට කතා කරලා WhatsApp message එකක් දාලා මාකින් ස්කීම් එක ගන්න පුළුවන්. ඒ මාකින් ස්කීම් එකේ තියෙන ක්‍රම දෙකම ඒ වුණත් මම මේ ගැටලුවේදී O level exam එකේ හරියටම ගොඩක් අය හැදුවේ 70%ක් විතරම ළමයි හැදුවේ වර්ග පූර්ණ ක්‍රමයෙන්. ඒ නිසා මම වර්ග පූර්ණ ක්‍රමය කියලා දෙන්නම්. මේ ගැටලුව වර්ග පූර්ණ ක්‍රමයෙන් හදද්දී තමන් මෙන්න මේ දේ කරන්න ඕනේ. පළවෙනි දේ තමයි අපි සමීකරණ ලියමුකෝ මෙතන. සමීකරණයේ දරුවෝ මේ ටික චුට්ටක් දීර්ඝව හදන්න තියෙනවා. මම ඒ නිසා මෙතන ඉඳන් පටන් ගන්නම්. x වර්ගය ඍණ 12x ධන 16 සමානයි බිඳුව. ඒකනේ වර්ග සමීකරණය. ඔව් වර්ග සමීකරණය ඒකනේ. දැන් බලන්න මම මේක ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නම්. මේ අපි හදන්න යන්නේ වර්ග පූර්ණ ක්‍රමයෙන් වර්ග සමීකරණය. වර්ග පූර්ණ ක්‍රමයෙන් හදද්දී පළවෙනි දේ තමයි මේ තියෙන පූර්ණ සංඛ්‍යාව. පූර්ණ සංඛ්‍යාව සමාන ලකුණෙන් අනෙක් පසට අරගෙන යන්න. මොකද්ද? නැවත මම කිව්වොත් මේ අවසානයේට තියෙනවනේ පූර්ණ සංඛ්‍යාව. මෙතන මේ අවසානයේට තියෙන පූර්ණ සංඛ්‍යාව සමාන ලකුණෙන් අනෙක් පසට අරගෙන යන්න. අනෙක් පසට අරගෙන ගිහිල්ලා මම ලිව්වොත් එහෙම ලියන්න ඕනේ ඉන්නේ x වර්ගය ඍණ 12x ධන 16 එතකොට මම ලියන්නේ නැහැ. ඒ ඉඩ හැබැයි එහෙම තියන්න. ඒ ඉඩ එහෙම තියලා 12x ධන 16 අනෙක් පසට ගියාම ඍණ 16ක් බවට පත් වෙනවා. ඍණ 16 බවට පත් වෙනවා. දැන් ඊළඟට කළ යුතු දේ තමයි ඊළඟට කරන්න ඕනි දේ තමයි ධන ඍණ 12x තියෙනවා. මේ මැද තියෙනවනේ සංගුණකයක් තියෙනවනේ. මෙතන තියෙන මේ සංගුණකය ඍණ 12x කියන සංගුණකයේ තියෙන. ඒ කියන්නේ x වල සංගුණකය ර්ණ 12. ඍණ 12 නැත්තම් ඒ තියෙන x වල සංගුණකේ නැත්තම් මේ මෙතන තියෙන පදේ. මොකද්ද? මෙන්න මෙතන තියෙන පදේ. හොඳේ මෙයාගේ. මෙන්න මෙයාගේ ඉදිරියෙන් තියෙන පදේ තියෙනවා නැත්නම් ඒකට කියන සංගුණකය කියලා. සංගුණකයේ භාගයේ වර්ගයක් දෙපසටම දාන්න. මොකද්ද? නැවත මම කිව්වොත් සංගුණකයේ භාගයේ වර්ගයක් දෙපසටම දාන්න. සංගුණකයේ භාගයේ වර්ගයක්. මොකද්ද භාගයේ වර්ගය කියන්නේ? ඍණ 12 භාගය ඍණ 6යි. ඍණ 12 භාගය ඍණ 6යි. ඍණ 6 වර්ගයක් මෙතනටත් දාන්න සමාන ලකුණෙන් අනෙක් පසටත් දාන්න. දෙපසටම ඍණ 6 වර්ගය ඍණ 6 වර්ගය කියලා දාන්න. මෙතෙන්ටත් දානවා ඍණ 6 වර්ගය මේ පැත්තටත් දානවා ඍණ 6 වර්ගය කියලා. ඍණ 6 වර්ගය ඍණ 6 වර්ගය දැම්මද? සුළු කරමු. x වර්ගය ඍණ 12x ඍණ 6 වර්ගය කියලා කියන්නේ ඍණ 6 වරක් ඍණ 6 ධන 36යි. ධන 36යි සමානයි ඍණ 16 ධන 36. ඍණ 6 වරක් ඍණ 6 නේ මෙතනක් තියෙන්නේ. ඒ නිසා ධන 36. සුළු වෙනවා. x වර්ගය ඍණ 12x ධන 36 සමානයි ඍණ 16න් ධන 36 කඩ වුණාම ධන 20යි කියලා ලැබෙනවා. ධන 20යි කියලා. මම මෙතන ධන දාන්නේ නැහැ.
මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් සංඛ්‍යාවක ඉදිරියෙන් ධන හෝ ඍණ දාලා නැත්නම් ඒකෙන් අදහස් වෙන්නේ ධන සංඛ්‍යාවක් කියලා. දැන් අපිට ඇවිල්ලා තියෙනවා වර්ග සමීකරණයක්. වර්ග සමීකරණේ සාධක වෙන් කරන්න ඕනි. පද තුනකින් යුත් වර්ග සමීකරණයක් තියෙනවා. පද තුනකින් යුත් මේ වර්ග සමීකරණේ සාධක වෙන් කරන්න ඕනි. දැන් මේක සාධක වෙන් කරන්නේ අවසන් පදයෙන් මුල් පදය. මේ අවසන් පදයෙන් මුල් පදය ಗುಣ කරන්න. ධන 36න් x වර්ගය ಗುಣ කරලා මම ලියා ගන්නවා පැත්තකින්. ධන 36යි x වර්ගය. ධන 36යි x වර්ගය. දැන් බලන්න ධන 36යි x වර්ගය හැදෙන විදිහ. මොකක්ද ධන 36යි x වර්ගය හැදෙන විදිහ? 6 වරක් 6 36යි. ධන 6 ධන 6ෙන් ගුණ කළාම 36 හැදෙනවා. තව තියෙනවා 36 හැදෙන ක්‍රම. 4 වරක් 9 36යි. නේද? අපි ලියමුකෝ ක්‍රම කීපයක්. ධන 6යි x ධන 6යි x වලින් ගුණ කළොත් ධන 36 ලැබෙනවා. ධන 36 x වර්ගය ලැබෙනවා. තව ක්‍රම තියෙනවා. ධන 4යි x ධන 9යි x වලින් ගුණ කළොත් එහෙම ඒත් හැදෙනවා ධන 36යි වර්ගය. ඔය විදිහ ක්‍රම කීපයක් තියෙනවානේ. අපි කොහොමද මෙයාද තව කීපයක් තියෙනවා නම් ඒව තෝරගන්නේ. ඔන්න බලන්න තෝරගන්න විදිය. මෙතන දරුවෝ මැද තියෙන්නේ ඍණ 12ක්. ඍණ 12ක්. නේද? ඍණ 12ක්. අපි දන්නවා ධන පද දෙකක් ගුණ වුණත් ඍණ පද දෙකක් ගුණ වුණත් සෑම විටම ලැබෙන්නේ ධන අගයක්. ධන ගුණ කිරීම ධන ඍණ ගුණ කිරීම ඍණ ඒත් මොකද ලැබෙන්නේ? ධන අගයක් තමයි ලැබෙන්නේ. එහෙනම් මෙතන බලමුකෝ දැන් අපි ධන ඍණ එකක පස්සේ හිතමුකෝ. කවුද මෙතන ඉන්නේ? 12 ඉන්නේ. ධන ඍණ ගැන පස්සේ හිතන්නට පෙර ඒ කියන්නේ හිතන්න ඉස්සෙල්ලා මෙන්න මේ සාධක දෙක ගැන හිතන්නකෝ. 9යි 4යි එකතු වුණොත් කීයද ලැබෙන්නේ? 13යි. 12 නෙවෙයි ලැබෙන්නේ. මෙතන තියෙන්නේ 12. 12 අපිට ගන්න ඕනින්නේ. 12 එන්න නම් 9යි 4යි අරගෙන බෑනේ. 6යි 6යි වෙන්න ඕනේ. එහෙනම් අපිට මේ දෙවෙනි සාධකය ගන්න බෑ. එයාව එහෙනම් අයින් කරමු. දැන් තව ප්‍රශ්නයක් එනවනේ. මම මෙතන ලියලා තියෙන්නේ කවුද? ධන 6යි ධන 6යි. ධන 6ix ධන 6ix ගුණ වුණොත් විතරද ධන 36 ලැබෙන්නේ? නෑ. ඍණ 6ix ඍණ 6ix වලින් ගුණ කළත් ඒත් ලැබෙන්නේ ධන 36ix වර්ගය තමයි ඒත් ලැබෙන්නේ. ධන 36ix වර්ගය. එහෙනම් ඍණ 6යි ඍණ 6යි එකතු වුණොත් ඍණ 12යි. ඒ නිසා අපිට ගන්න වෙන්නේ ඍණ 12 හැදෙන සාධක දෙක විදිහට ඍණ 6ix සහ ඍණ 6ix. ඒ නිසා මම මෙතන පද ආදේශ කරනවා x වර්ගය ඍණ 6ix ඍණ 6ix ධන 36 සමානයි 20යි. දැන් අපි සාධක වෙන් කරනවා. පද හතරකින් යුත් වර්ග සමීකරණයක් තියෙන්නේ. පද හතරකින් යුත් වර්ග සමීකරණයක පළමු පද දෙකේ සාධකය වෙනමවත් දෙවෙනි පද දෙකේ සාධකය වෙනමවත් කඩන්න ඕනි. x වර්ගය ඍණ 6ix කියන පද දෙකේ පොදු පදය වෙන්නේ x. ඒ නිසාම x පිටතට ගන්නවා. x වර්ගයේ x ගෙන් බෙදුනොත් වරහන් ඇතුළේ ඉතිරි වෙනවා x. ඍණ 6ix x වලින් බෙදුනොත් ඍණ 6 ඉතිරි වෙනවා. දැන් බලමු දෙවෙනි පද දෙක ගැන. ඍණ 6ix සහ ධන 36 තියෙනවා. ඍණ 6ix සහ ධන 36 කියන සංඛ්‍යා දෙකේම පොදු සාධකය වෙන්නේ ඍණ 6. නැත්නම් පොදු පදයේ විදිහට ඍණ 6 පිටතට ගන්න පුළුවන්. ඍණ 6ix ඍණ 6ෙන් බෙදුනොත් x ඉතිරි වෙනවා. ධන 36 ඍණ 6ෙන් බෙදුනොත් ඍණ 6 ඉතිරි වෙනවා. සමානයි 20යි. එහෙමනම් බලන්න වරහන් වලට පිටතින් තියෙන්නේ x ඍණ 6 වරහන් ඇතුලේ තියෙන පද දෙකත් x ඍණ 6. ඒ නිසා අපිට ලියන්න පුළුවන් වරහනෙන් පිටත තියෙන x ඍණ 6 වරහන ඇතුලේ තියෙන පද දෙකෙන් එකක් ලියන්න ඕනි. ඒත් තියෙන්නේ x ඍණ 6. එහෙනම් දරුවනේ අපිට ලැබෙනවා මෙතන x ඍණ 6 x ඍණ 6 x ඍණ 6 වරහන් x ඍණ 6 සමානයි 20යි කියලා. x ඍණ 6 x ඍණ 6 x ඍණ 6 සමානයි 20යි කියලා ලැබෙනවා. මෙතනට එනකොට Tamanට වර්ග සමීකරණවල ලකුණු හම්බ වෙන තැන් බලමු. ලකුණු හම්බ වෙන එක තැනක් තමයි සාධක වෙන් කරන මෙන්න මේ කොටස. මේ ධන පදය ඍණ පදයක් පැත්තට ගත්තාම ලැබෙන කොටස මෙන්න මෙතෙන්ට හම්බ වෙනවාට ලකුණක් විදියට. අපි බලමු මෙතන
ඍණ 6 සහ ඍණ 6 මම මේ පැත්තට ගත්ත එකට එක ලකුණක් හම්බ වෙනවා. අනිත් කොටස අනිත් ලකුණු හම්බ වෙන තැන තමයි මෙන්න මේ සාධක වෙන් කරපු තැන. සාධක වෙන් කරපු තැන. අනිත් එක තමයි අවසානයේවා සාධක වෙන් කරලා x ඍණ 6 සමානයි 20යි කියපු ලියපු තැනට. ඔතෙන්ට එනකොට Tamanට ඒක ලකුණු දෙක ගාන ලකුණු 6ක් හම්බ වෙලා තියෙනවා. හරි? වර්ග සමීකරණේ විතරක් හදන්න හම්බ වෙන ගැටලුවක නම් මේ කොටස මෙතෙන්ට එනකොට ලකුණු 6ක් හම්බ වෙනවා. දැන් මේ කොටසේ තියෙන්නේ මේ වර්ග සමීකරණයේ තියෙන්නේ මේකේ අණු කොටසක් විදියට. ඒ නිසා මේකේ ලකුණු හම්බ වෙන විදිය වෙනස්. සමහර ගැටලු වල සම්පූර්ණ ගැටලුව හම්බ වෙන වර්ග සමීකරණ ගානක්. එතකොට ඒකෙදි ලකුණු අවමේ ලකුණු 8ක් විතර වගේ හම්බ වෙන වර්ග සමීකරණයට. දැන් මෙතනදී තනි ප්‍රශ්නයක් විදිහට නෙවෙයි තියෙන්නේ අණු කොටසක් විදිහට තියෙන්නේ. ඒ නිසා මෙතන අපිට ලකුණු හම්බ වෙන්නේ ලකුණු 3යි බබාලා හම්බ වෙන්නේ. හරිද? ලකුණු 3යි. හැබැයි ඒකත් මෙතෙන්ට එනකොට නෙවෙයි ලකුණු 3 හම්බ වෙන්නේ. හරි. මෙතෙන්ට එනකොට නෙවෙයි ලකුණු 3 හම්බ වෙන්නේ. මම මෙතන හරියටම ලකුණු හම්බ වෙන තැන් කිව්වොත් එහෙම මෙන්න මේ x වර්ගය කියන කොටසට ලකුණු එකක් හම්බ වෙනවා. දෙපසටම දාපු x වර්ගය දාලා මෙතන 36 හදාගත්ත එකට එක ලකුණක් හම්බ වෙනවා. ඊළඟට හම්බ වෙන තැනක් තමයි දරුවෝ මෙතන සුළු කරාම මෙන්න මේ කොටස සුළු කරාම මේ 20ට සමාන කරලා මෙතන තව සුළු කිරීමක් තියෙනවා. එන්නේ මේ කොටසට ලකුණු එකක් හම්බ වෙනවා. එතකොට අතර මෙතෙන්ට එනකන් මම තාම ලකුණු රැස් කරලා තියෙන ලකුණු 2යි. බලමු එහෙනම් ඊළඟ කොටස මොකද වෙන්නේ කියලා. දැන් ඔන්න මෙතනින් එහාට තමයි දැන් කතාව යන්නේ. ඔව්. මෙතනින් එහාට මෙතන තියෙනවා මම අවසානයේ ඊළඟ කොටස විදිහට මේකෙම දැන් සමීකරණේ තමයි අපිට සුළු කිරීමක් තියෙනවනේ. මේකෙම ඊළඟ කොටස විදිහට මම දැන් ඔන්න මේ කොටස වලලා දෙනවා පොඩි සුළු කිරීමක් කරන්න. මොකද්ද අපිට ආවේ? x ඍණ 6 සමානයි 20යි කියලානේ ආවේ. මේකේ අපිට ගන්න පුළුවන්නේ x ඍණ 6 කියන එක x ඍණ 6 වර්ගය කියලා ගන්න පුළුවන්. සමානයි 20යි කියලා ලැබෙනවා. වර්ගය අනෙක් පසට ගියහම වර්ග මූලයක් වෙනවා කියලාත් අපි දන්නවා. ඔන්න මම දැන් ඔයාලට හදන්න දෙන තැන. සමානයි ධන හෝ ඍණ වර්ගමූල 20 කියලා ලැබිලා තියෙනවා. රයිට්? වර්ගමූල 20 කියලා ලැබිලා තියෙනවා. හැබැයි පේපර් එකේ වර්ගමූල 20 නෙවෙයි දීලා තියෙන්නේ. මොකද්ද දීලා තියෙන්නේ? වර්ගමූල 5 සඳහා අගය තමයි දීලා තියෙන්නේ. වර්ගමූල 5 සමානයි දරුවනේ 2.24යි කියලා දීලා තියෙනවා. 2.24යි කියලා. 2.24යි කියලා. එහෙනම් දැන් ඔන්න ඔයා කරන්න ඕනි දේ. මෙතෙන්ට එනකන් දැන් හදාගත්තනේ. 2.24යි කියලා දීලා තියෙනවා. හැබැයි මෙතන මං ඇවිල්ලා තියෙන වර්ගමූල 20. මෙතනින් එහාට කොටස සුළු කරලා x වලට ගන්න පුළුවන් උත්තර දෙක හදන්න ඕනි. රයිට්? පොඩි ඔතන දැන් තුන්වෙනි කොටසේ අහලා තියෙන ගානක් තියෙනවා මෙතන බව පෙන්වන්න කියලා. ඒ කොටස ස්කිප් කරගෙන යන්න කොහොමද අපිට මේ ගානේ ඉදිරියට හම්බ වෙනවා එතන මේ බව පෙන්වන්න කියන එක. ඒක නැතුව කෙලින්ම දිගටම හදන්න මේක. අපි දන්නවා අර දෙපැත්තට බෙදලා ලියනවනේ. මෙතන උත්තර දෙක ලැබෙන විදිහ ඔයාලට පේනවා. x සමානයි 6 ධන හෝ ඍණ 2 මූල 5 හෝ x සමානයි 6 ඍණ 2 මූල 5 කියලා ලියන්න ඕනේ. දැන් ඕක හැදෙන විදිය හදන්න ඕනේ. හරි? හැදෙන විදිය හදන්න ඕනේ. තමන් පොඩි වෙලාවක් අරගෙන මෙන්න මේක හැදෙන විදිය හදන්න බලන්න. මෙතනින් එහාට කොට සුළු කරලා අවසානයේ උත්තරය මොකද්ද වෙන්න ඕනි කියලා දාලා තියන්න බලන්න ළමෙක්. දාලා තියන්න. පොඩි කාලයක් දෙන්නම් එතකොට ඒ ගැටලු කොටස හදන්න. ස්ථාවර පිවිසුමකට මං පෙත් විවර කළ අසමසම මාර්ගෝපදේශකයා සක්‍යා ජයග්‍රහණයේ සමූහ තීර්ථ යාත්‍රාව